තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ශ්‍රද්ධාව ගැන කරුණු ටිකක් කතා කරන්න ගත්තේ. සද්ධා මාත්‍රය, සද්ධානුසාරී, සද්ධාව විච්ඡප්පසාදී. කරුණු තුනක් තියෙනවා. මේ තුන තියෙන ආකාරය. ඊළඟට සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය විග්‍රහ කරන තැන තියෙන්නේ තථාගතස්ස බෝධින් කියලා. හොඳට මේ කියන එක අහන්න. තථාගතස්ස බෝධින් කියලා සද්ධා ඉන්ද්‍රිය. එතකොට සද්ධා ඉන්ද්‍රිය සද්ධානුසාරී කියනවා තියෙනවා. සද්ධානුසාරී කියනවා තථාගතස්ස බෝධිය තියෙනවද? ඔන්න ප්‍රශ්නයක් මම අහුවා. තථාගතස්ස බෝධිය තමයි සද්ධා ඉන්ද්‍රිය. තථාගතස්ස බෝධිය සද්ධා ඉන්ද්‍රිය. තථාගතයන් වහන්සේ ගැන තථාගතස්ස බෝධිය කියලා කියන්නේ සෝතාපන්නකමත් එක්ක. ඒතකොට සද්ධානුසාරී කියන සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. එයාට තියෙනවා. ඊළඟට ආයෙ සව සද්ධාවත් සද්ධාජාත උපසංකමත් කියනවා. එකක්. ඒක පොඩ්ඩක් මට හිතලා කියන්න. අනිත් එක තමයි සද්ධා මාත්‍රය විග්‍රහ කරන්නේ ඒ ධර්මයත් එක්ක බුදුරණවහන්සේ කෙරෙහි පහදින එක. දැන් අතන පෙන්වන්නේ හුතපන්න කෙනාට පෙන්වන්නේ සද්ධාව, හතගස බෝධි. ඊළඟට අපි සේක කියන වචනයට අපි පුතජන අර්ථයක් දාගෙන තියෙනවානේ සෝත නිවන් මඟ හික්මිනවා කියලා. සේක කියන්නේ සමාජීය වචනයක් නේ. ඒතකොට නිවන් මාර්ග හික්මනවා කියන එකේද සීක කියන එක දෙන්න හරියි. බෑ සීක කියන වචනේ තේරුම හික්මනවා කියන එක. ඒතකොට ඔන්න ඔය වචනේ මම ගන්නවා සීක කියන වචනේ අනිත් තැනට. හැබැයි සීක කියන්නේ නිවන් මාර්ග හික්මනවා නෙමෙයි. හික්මනවා කියන එක. සීක කියන්නේ. අසීක කියන්නේ රහතන් වහන්සේට නෙමෙයි. අසීක කියන්නේ හික්මන්නේ නැහැ කියන එක. සීක කියන්නේ හික්මනවා, අසීක කියන්නේ හික්මන්නේ නැහැ. ශාසනය තුලට අපි ඇතුළත් කරනවා නිවන් මාර්ගත් එක්ක ගන්නකොට සීක අසීක කියලා ඒ වචනේ. එහෙම නැතුව මේ ශේක කියන්නේ මේ සෝතපන්න මාර්ගයට මේ රහත් වෙන්න මාර්ගයේ ඉන්න කෙනාට බුදුරණවහන්සේ සල්සින් දාපු වචනයක් නෙමෙයි. අශේක කියන්නේ බුදුරණවහන්සේ සල්සින් දාපු රහතන් වහන්සේ වචනයක් නෙමෙයි. ඒක සමාජීය වචනයක්. මම ওই වචන දෙකම ගන්නවා. ඉස්සෙල්ලාම අර ප්‍රශ්නෙට පොඩ්ඩක් මට උත්තරයක් දෙන්න. ඒ කියන්නේ සතගතස්ස බෝධින් තමයි සද්ධා ඉන්ද්‍රිය. එතකොට සද්ධා ඉන්ද්‍රිය තියෙනවා සෝත හද්දානුසාරී කෙනාට. එතකොට අතගතස්ස බෝධිය සෝතාපන්න කෙනාගේ ඉන්ද්‍රියද තියෙන්නේ කියන එකට මට උත්තරයක් දෙන්න. කෙලින්ම උත්තරයක් දෙන්න විදිහක් නැහැ සමහරවිට මට මේ මොකද සද්ධානුසාරී කියන්නේ අර මේ අර අපි ධම්මයකත් එක්කම ගත්තොත් මේ අනිච්චම් විපරිණාමී අඤ්ඤතාභාවී සද්ධාති අදිමුච්චතිනේ. දැන් ඒ වගේ තැනක දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ තැනක එහෙම උනේ කොහොමද කියලා අහනවා වගේ වැඩක් ඔය අහන්නේ. එතකොට මම ඒකට එහෙම උත්තර දුන්නා ස්වාමීන් වහන්සේ මේ අර බෝධිය කියන එකට පහරක් වදිනවා. අය අර හයටම අනිත්‍යයි හරි මොකක් හරි පෙන්නපු එකට පහරක් වදින විදිහට තමයි මට උත්තරේ දෙන්න වෙන්නේ. ඒ හින්දා මේ දන්නේ නැහැ සමහරවිට එතනින් හරි කියන්නේ. ඊළඟට එතන ඒ විග්‍රහයේදී සෝතාපන්න කෙනාට කියනවාද හතගස්ස බෝධි කියලා. නෑ නේද? මට මතක හිටියක් නෑ. ඔක්ක සංයුත්තේදී. එහෙම නෑ. එහෙම කියලා නෑ මොනවා. එහෙම කියලා නෑ. ශ්‍රද්ධාව ගැන කතා කරලා නෑනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාව ගැන ඒ සූත්‍රය කතා කරලා නැහැනේ. මෙතන තියෙන්නේ අනිච්ච දානතු පස්සතෝ කියලානේ තියෙන්නේ. ලක්මාල් තරංග මොකද්ද කියන්නේ? ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා විග්‍රහ කරන්නේ ඉන්ද්‍රිය තියෙනවා සෝතාපන්න මේ සද්ධානුසාරී කෙනාට.
හැබැයි ඉන්ද්‍රිය විග්‍රහ කරන්නේ හතගස බෝධින් කියලා. ඒකට හිතා ගන්න අමාරුයි සාත්. මටත් එහෙමයි සර්. නවත් මහත්තයක් තියෙනවනේ. ඥානිමුළු සන්නන්සිත් ඉන්නවනේ. මටත් දන්නේ නැහැ. හරි. ඔන්න ඒ ප්‍රශ්නේ මම දැම්මා. එතකොට දැන් මේ ප්‍රශ්නයක් හොයන්න මේ කතා කරේ. ප්‍රශ්නයක් කියන්නේ. දැන් මම අර සීක කතාවක් දැම්මනේ. දැන් බලන්න දැන් සද්ධාව කියන කාරණාව දැන් ওই විදිහට උන දැන් සද්ධාව මං කීප ආකාරයක් කිව්වා සද්ධා මාත්‍රය කියන එක කිව්වා සද්ධානුසාරය කියන එක කිව්වා සෝතපන්න කෙනාගේ සද්ධාව කිව්වා සද්ධා ජාතු උපසංකමත කිව්වා ඊළඟ තව එකක් මං කියන්න තව සද්ධාවක් ඔන්න කීටාගිරි නෙමෙයි මොකේද මේ අන්‍ය අයට ආලාර කාරණා සද්ධාව දෙන මට සද්ධාව තියෙනවා එතන ඉන්ද්‍රිය ධර්ම පහම කියනවා එතන ඉන්ද්‍රිය ධර්ම පහම කියනවා සද්ධානුසාරය කියනවා ඉන්ද්‍රිය ධර්ම පහම කියනවා සෝතපන්න කෙනාගේ තමයි තථාගතස්ස බෝධින් කියන කාරණාවත්. ඒ කියන්නේ සද්දා ඉන්ද්‍රිය විග්‍රහ කරන්නේ ඒක හැබැයි. තථාගතස්ස බෝධින් එක. එතකොට මම ඉස්සල්ලාම ගන්නම්කෝ අර ශේක වචනයත් එක්ක පොඩි කරුණක් කතා කරන්න. මම මෙන්න මෙහෙම කියනවා. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. දැන් ශේක නිවන් මගේ හික්මෙන. අශේක නික්මෙන්නේ නැති කියන්නේ නිවිලා. හරි මම ඔකට අහනවා ශ්‍රද්ධාව කියන වචනයත් එක්ක මට ඔකට උත්තරයක් දෙන්න පුළුවන්. සේක ශ්‍රද්ධාව මගේ හික්මෙන, අසේක ශ්‍රද්ධාව මගේ හික්මෙන්නේ නැති. මට ඔකට උත්තරයක් දෙන්න. නිවන් මඟ නෙමෙයි ශ්‍රද්ධාව මඟ. බණ්ඩාරේ හිතා ගන්න බැරි වෙන තාම. ඒ කියන්නේ සේක කියන්නේ හික්මෙනවා කියන එක. එතකොට මම ඒකට ඇතුල් කරා සද්ධා මගේ හික්මෙන කියලා. අසේක කියන එකට ඇතුල් කරා සද්ධා මගේ හික්මීම ඉවරයි කියන එක. ඒ කියන්නේ හික්මෙන්නේ නැහැ කියන එක. එහෙමයි. මං අහන්න ප්‍රශ්නේ කලින් අහ ප්‍රශ්නෙත් එක්ක මේකත් එක්ක සම්බන්ධයි. ඒකයි මම මේක දුන්නේ. සනස එතන අර මහා තණ්හා සංයුක්ත සූත්‍රද මට හරියට මතක නැහැ. එතනද බුදුරන් වහන්සේ අහනවානේ මං කියන නිසාද එහෙම කියන්නේ කියලා පිළිගන්නේ කියලා. එතකොට කියනවානේ නැහැ කියලා. අපිට එතනින් යම්කිසි කාරණයක් එතනෝ යන්න පුළුවන්. ඒකත් හරි. ඒ කාරණාවත් හරි. එතකොට දැන් මම ඔය සේක කියන වචන දෙක එකයි මම කිව්වේ ඒ වචන දෙක නිවන් මාර්ගත් එක්ක කියනකොට හරි. දැන් මම සද්ධා මාර්ගත් එක්කනේ ගත්තේ. ඒක ඔකට කාරණාවක් කියන්න පුළුවන් නේද එහෙනම්? අසේක කියන්නේ කවුද සද්ධා මාර්ගත් එක්ක? සෝතපන්න කෙනානේ. එහෙමයි. සද්ධා මාර්ගත් එක්ක අසේකයින් සෝතපන්න කෙනා. දැන් ඔය අර ලක්මාල් කිව්ව තණ්හා සංකේත සූත්‍රය ඊට පස්සේ ආයි කවුරුත් ඕනේ නැහැ කියන කාරණාව හම්බුනොත් යනවා ඒක වෙනම එකක් හම්බුනොත් යනවා ඒක වෙනම දැන් මේක සම්පූර්ණයෙන් අතහරිත හැටියට ගන්න එපා මොකද නිවන් මාර්ග කියන කාරණාව එක සම්පූර්ණයෙන් එකත් එක්ක ගන්න එපා මම මේ කරුණක් කියලා දෙන්න කියන්නේ ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරන්න ඕනේ ඒ ඔක්කොම කරන්න ඕනේ නමුත් මම මේක සීමාවක විතරයි කතා කරන්නේ ඒ කියන්නේ සද්ධාවෙන් කලයුත්ත කියන කාරණාව කියන්නේ සෝතපන්න කෙනාගේ ස්වභාවයත් නැත්තම් ශ්‍රද්ධාව සහ ඒවා වර්ධනය කරගන්න එකක් තියෙනවා. ඒක නිවන් මාර්ගත් එක්ක ගන්න. මම මේ ශ්‍රද්ධාව කියන මාර්ගත් එක්ක විතරයි ගන්න. එතකොට එහෙනම් ඒකෙන් ඔන්න මම කියන එක පොඩ්ඩක් බලන්න. අසේක ශ්‍රද්ධාමගේ අසේක අර අච්චර පරියායට නැතුව ඒ කියන්නේ රහත් පරියාය කතාවක් නැතුව අසේක කියනකොට ඔන්න අවිච්ඡප්පසාදයට යුක්ත වුණා. එතකොට සද්ධා කියන කාරණාවේ ආයේ ඒ පරියායත් එක්ක කතා කරන සද්ධා කියන කාරණාව එක්ක ආයෙ කරන්න දෙයක් නැහැ. තමන්ට කරගෙන යන්න පුළුවන්. එතකොට සේක කියන කාරණාව එක්ක
සද්ධාමගේදී එහෙනම් ඒ කාරණාව අන්තර්ගතයි නේද හික්මෙන සියලුම දේ. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගය ඒ විතරක් නෙමෙයි සෝතාපන්න මාර්ගයට යොමු වීම සඳහා උපකාර වන සද්ධා මාත්‍රයත් පවා සම්පූර්ණ නෙමෙයි යම් පමණකට ඒක අන්තර්ගතයි. ඊළඟ අනිත් එක තමයි තව ශ්‍රද්ධාවක් තියෙනවා. අමූලිකාව. ඒකත් තමයි අමතකුණා කියන්නේ. අමූලික ශ්‍රද්ධාව. ඒතකොට අමූලික ශ්‍රද්ධාව චක්කු විඤ්ඤායේසු රූපේසු හොත විඤ්ඤායේසු සද්දේසු කියන කාරණාව එතනයි. එක්කත් එක්කනේ තියෙන්නේ. ඒතකොට එතනත් එකක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව කියන කාරණාව එක්ක. ඊළඟට දැන් අපි මම අර සේකසේක අපේ භාෂාවේ වචනවත් එක්ක නිවන් මාර්ගත් එක්ක ගන්න නිසා මම කියන්නේ නිවන් මාර්ගත් එක්ක ගන්නකොට පුතජ් ඒ කියන්නේ දැන් අත්‍තරම සද්ධාව කියන කාරණාව කියන්න ඕන නිසා පුතජ් අසේක කියන්නේ හික්මෙන්නේ නැහැ කියන එක. සේක කියන්නේ හික්මෙනවා කියන එක. නොහික්මෙනවා කියන එකකුත් තියෙනවා. ඒ තමයි පුතජ්ජන. ඒතර තුනක් තියෙනවනේ. නොහික්මෙනවා කියන එකකුත් තියෙනවා. අරක හික්මෙන්නේ නැහැ කියන එක. අන්න ඒ වගේම නොහික්මෙනවා කියන කාරණාවත් එක්කත් මෙතනක් ගන්න. හික්මෙන්නේ නැහැ කියන එක. ඒතර හික්මෙන්නේ නැහැ. ඒක නොහික්මෙනවා කියන එක. නොහික්මෙනවා කියන කාරණාවත් හික්මෙනවා කියන එකත් හික්මෙන්නේ නැහැ කියන කාරණාවත් ඔය තුනත් එකම ගන්න. තව කාරණා මම අහන්නම්කෝ. දැන් මගෙන් අහන්නකො මම ධර්මයේ කියනකොට දැන් අපිට තියෙන ප්‍රශ්නයක් අපි බුදුරණවහන්සේගෙන් ඉගෙන ගන්නයි කියන කාරණාව තියෙනවා. ඔක නඩේ තියෙන. චංකි සූත්‍රය එක්ක බලන්නකෝ. ගැඹුරු ධර්මයක්. ආයිල පුක්කුසාචිත් එක්ක සූත්‍රෙත් එක්කත් බලන්න. දැන් මේ අහන ධර්මයේ බුදුරණවහන්සේගෙද. එයා දන්නේ. ඔන්න ඔය කාරණාවට උත්තරයක් දෙන්න. පුක්කුසාචි දන්නේ දැන් මේ අහන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කියලාද? නෑ. නෑනේ. හැබැයි ඇත්තද නැද්ද අහන්නේ? ඇත්ත. බුදුරණවහන්සේ ධර්මයේද? එයා දන්නේ නෑ. සද්ධාව තියෙනවද නැද්ද යාට එතකොට? යාට සද්ධාව නැතුව අහන්න පුළුවන් තියෙනවා. ඒතර බුදුරණවහන්සේ ධර්මයේ එක්ක දහන්නේ? නෑ. සද්ධාව තියෙනවද? තියෙනවා. එහෙනම් දැන් හිතන්න බලන්න සද්ධානුසාරය කියනගේ සද්ධා ඉන්ද්‍රිය මොකද්ද කියලා? ඊළඟට ආයෙ බලන්න අර කට්ටියන්ට සද්ධා ඉන්ද්‍රිය තිබ්බා. කාටද මේ පුකුසාතල මේ ආලලකාරම්කට. පහම තිබ්බනේ. පහම තිබ්බා. ඒක සද්ධා ඉන්ද්‍රිය තිබ්බා යාලට. එතකොට එයාලා අහන්නේ බුදුරණවහන්සේ ධර්මයේද? බෝධිසත්වයෝ හරි යාලා හරි අහන්නේ? ඒත් නෑනේ. හැබැයි ධර්මයක්ද නැද්ද? ධර්මයක් නේ. එහෙමයි. ඇත්තක් නේ අහන්නේ. දැන් ආලලකාරම් මුද්ද කරන් පුතල බොරු කිව්වේ නෑනේ. සත්‍යයක් නේ කිව්වේ. එයාලගේ ඉගෙනගත්ත කට්ටිය ඉගෙනගත්ත ගුරුවරුත් බොරු කිව්වේ නෑනේ. ඒ සත්‍යයක් නේ කිව්වේ. එහෙමනේ. එහෙමයි. හැබැයි ශ්‍රද්ධාව තියෙන්නේ ඔන්න ඔය කාරණා බලන්න ඕනේ. ඒතකොට බුදුරණවහන්සේගේ අපි හිතමුකෝ චංකි සූත්‍රයේ ගස ගැඹුරු ධර්මයක් කියන්නේ කියලා. දැන් බුදුරණවහන්සේ ධර්මය කියලා දහන්නේ නැහැ. ශ්‍රද්ධා ජාත උපසංකමත. ඔන්න ඔය කාරණාව එක හිතන්නේ නම් ශ්‍රද්ධා කෙනාගේ ඊදෙන් ඔන්න මම ඉන්ද්‍රිය කියන තැනට කරුණු ටිකක් ගත්තා. ඉන්ද්‍රිය කියන විග්‍රහය ශාසනයේ කරුණක් ගත්තා. ඒක විග්‍රහය සෝතපන්න කෙනාට කතාවක් විතරයි තියෙන්නේ. ඊළඟට ඉන්ද්‍රිය විග්‍රහය සමාජයත් එක්ක ගත්තා. ඊළඟට ඉන්ද්‍රිය විග්‍රහ කරන ඒ කාරණාව එක්ක කතා කරාම සෝතපන්න කියන්නේ කතා මොකක්වත් නැතුව රහත් බුදුරණවහන්සේ කතා මොකුත් නැතුව ඇත්තක් කියන්නේ කියලා ගත්තා. ඒකත් එක්ක එළබෙනවා කියන එක ගත්තා. ඔය කරුණු ටිකම ගත්තා. ඔය ටිකත් එක්කම දැන් කල්පනා කරලා බලන්න එහෙනම් මට කවුරු හරි පොඩි උත්තරයක් දෙන්න. මම අනිත්‍යවයි ඔක්කොම අහන්නේ නැහැ. යම් අර්ථකථනයක් දෙන්න මට සද්ධානුසාරය කියන එකටයි ඔය විස්තර ඔක්කොමත් එක්ක සෝතාපන්න කෙනාගේ කියන කාරණාවයි මෙන්න මේ දෙක එක්ක මට සද්ධාවට උත්තරයක් දෙන්න පුළුවන්.
සංස පොඩි දෙයක් ඇහුවට කමක් නැද්ද මෙතනදී? මේ දැන් සද්ධානුසාරී කියන එකත් සාමාන්‍යයෙන් අපි දැන් භාෂාමය වචනයක් හැටියට අර්ථයක් ගත්තොත් දැන් බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලමුද්දකරාම පුත්‍ර එතෙන්දි කතා කරන එතෙන්දි අපිට සද්ධානුසාරී කෙනෙක් කතා කරන්න පුළුවන් නේද? නෑ මෙහෙමයි. අපි එතෙන් යන්න ඕනේ නැහැ. අපි මේ ඒක අපි ඒ කියන පුජ්‍යලයා කියලා නම නැතුව ඒ කියන පුජ්‍යලයා කියලා නම දාලා මේ ඉන්ද්‍රිය ධර්මයක කතා කරන්න. ඉන්ද්‍රිය ධර්මයක විතර. ප්‍රශ්නයක් ආව නේද මම දැන් කියපු ටිකෙන් ඔක්කොගෙම. ඒක මෙහෙම ඔව් දැන් අපි ඔය ධර්මවංශයේ කියන ධර්මය හෝ ඒ ටේබල් කියවීම නැතුව කරොත් එතන නිකන් එතන මට තේරෙන සංස බොහොම මේ අර බොහොම ස්වභාවික දෙයක් ක්‍රියාත්මක කියන්නේ බොහොම මේ අර ලේබල් කරගන්න නැතුව බෙදා ගන්න නැතුව කතා කරොත් එහෙම අර යමෙක් සත්‍යවාදී යම් ගතියක් තියෙන කෙනෙකුට යම් පණිවිඩයක් ඇහෙනකොට වෙන ක්‍රියාදාමය වගේ කියලා කියන්න පුළුවන් කියලා මට හිතුණා සංස. අනිත් අය මොකද්ද කියන්නේ? ප්‍රාණස මේ සද්ධානුසාරී කියන එක කතා කරන්නේ ඒකෙන් සත්‍යයක් එක්ක සද්ධාව. හැබැයි තථාගතස්ස බෝධින් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ එක්ක කතා කරන එක එහෙම කරන්න. අනිත් අය අවසරයි මට ආපු අදහස තමයි සායනාස දැන් බුදුරජාණන් වහන්සේ තථාගතයන්න් වහන්සේ කියන කෙනාට මෙහා ශ්‍රාවකෙක් හැටියට ශාස්ත්‍රෝරේකට යොමු වෙනවා. එතෙන්දී කියන්නේ ඒ යොමු වීම තුළ අර සවන් දීමත් එක්ක ඇති වෙන ප්‍රසාදයක් එක්ක කියන කාරණාව ඊට එහාට ගියාට පස්සේ ඒකට ඒ පැහැදීමත් එක්ක අවබෝධයත් එක්ක ආසු වෙලා තියෙන කාරණාවක් එක්ක කියලා තමයි මට හඟුනේ සයින්හන්ස. ඒතකොට ශාස්ත්‍රුන් වහන්සේ කවුද? දැන් එතන බුදුරණන් වහන්සේ කියලා කියන්නේ ඇත්තක් කියන්නේ. යම් පමණකට හරි මම අහන්නේ ඒකේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ ඇත්තෙන් වෙන්නේ නේද? එතකොට නෑ ඒක අපි උපරිමට කියලා නෙවෙයි මං අහන්නේ අතනදී විතර. දැන් අපි හිතමු කෙනෙක් කියන එකක් නේ. එතන ශාස්ත්‍රුන් වහන්සේ දැන් අපි හිතමු ඉස්සල්ලාම හම්බ වෙච්ච අපි අර සිද්ධියම ගමුකෝ පුක්කුසාතිට බුදුරණන් වහන්සේ හම්බෙච්ච එක. දැන් ඊතර පුක්කුසාතිට ශාස්ත්‍රුන් වහන්සේ කවුද? සෝතපන්න වෙලා නෑ පුක්කුසාති. ශ්‍රමණේ කියන තැනින් සායනාස ශ්‍රමණය ශාස්ත්‍රුන් කියන්න බෑනේ නේ. ශ්‍රමණේක් ඇත්ත කියනවා කියන තැනින් ඔව් ඒත් මං කියන්නේ ශාස්ත්‍රුන් කියලා කියන්න බෑ සායනාස. ශ්‍රමණය ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්න බෑනේ. බෑ සායනාස. එතකොට ඒ කෙනාගේ නා යමු වෙන්නේ. සංසෙතන්ටම අපිට ගන්න පුළුවන් දාර මේ උපතිස්ස පරිබ්‍රාජකයා අසදි මහරහතන් වහන්සේගේ ආපු ඒක ගන්න පුළුවන්. ශාස්ත්‍රු කවුරුන් කෙරෙහි එහෙම. ඔව් එතන නම් ප්‍රශ්නේ කලින් අහනවනේ. එතන ප්‍රශ්නේ අහනවා හරි තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා. දැන් පුක්කුසාතිගේ ඒකත් නෑනේ. එහෙමයි. ආශ්‍රයස්මනස මට හිතෙන දැන් කුසාතිගේ ඒ කතාවේ අමුතුම එකක් නිසා නේද දැන් කුසාති ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුත් ඉන්නවත් එක්ක එයාගේ රාමයේ. එහෙමත් කීයද තමයි අර කහන්නේ නේද සානස. ඔව්. නමුත් අපි ඒක අතහරින්න වෙනවනේ කොහොමද? එයාගේ තියෙන කතහරින්න නැතුව අර කහන්න කොහොමද කන්නේ මණ්ඩ බෑනේ අහන්න. එහෙමයි. අනිවාර්යයෙන් අතහරින්න වෙනවනේ කන්නේ මණ්ඩ අහන්න. එතකොට ඒ කියන්නේ එයා ඒ මාර්ගයට ඇවිල්ලා නැතිකොට ශාස්ත්‍රුන් වහන්සේ කියලා ලැබීමකුත් තියෙනවා.
එහෙම තියෙද්දිත් තමයි අර එතකොට ඒ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ගේ ලැබීමක් නැතුව තමයි යා යන්නේ. සිද්ධිය වෙලා තියෙන්නේ සෙනස. ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් නැතුව කියන්නේ අඩුම ශ්‍රාවකයෙක් කියන හැඟීමක්වත් නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයි අඩුම ශ්‍රාවකයෙක් කියන හැඟීමක්වත් නැහැ. සානදර ඔක්කාන්ති සංයුත්තේ ඒ තියෙන විදිහට සානස ඔක්කොම ධර්මයක් එක්කනේ සානස සද්ධාති අධිමුච්ඡති කියලා කතා කරන්නේ චක්කුම්. ඔය අධිමුච්ඡිත වචනේ හරි වැදගත්. හරි දැන් ඔක්කොමලා කියන්න යන ටිකේ තියෙනවා. නමුත් මදි තව ගැළපෙන්න. අතන සානක දැන් ඔය චමත් මහත්තයා මතු කරපු කාරණෙත් එක්ක පිළිම දැන් බුදුන් වහන්සේ කියන ශාස්ත්‍රවරයන් වහන්සේ කෙරෙහි ඒ පැහැදීමෙන් සියල්ල තැරලා පැවිදි වෙලා හැබැයි අතෙන්දී අහන වෙලාවේදී ඒ ශාස්ත්‍රවරයා හරි අන්සියල්ල වැරදි කියන එකත් අතෑරලා නේද හුම්කම් දෙන්න කියන එක. අන්න හරි. ඒකත් හරි. එහෙමත් තමයි හුම්කම් දෙන්නේ. හැබැයි ඉන්න කෙනාට හුම්කම් දෙනවනේ. කියන්නේ කියන කෙනාට නේ හුම්කම් දෙන්නේ. අම්මේ හිතන්න දුන්නේ. බණ්ඩාර මොකද කියන්නේ? මම හිතනක මහින් ගන්න හරියට දන්නේ තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ කියාගෙන දිගන්නේ නැහැ මට. ඒ කියන්නේ බෑ අතට. ගන්න නැහැ. සායනාස නිෂ්ඨාවකට නොවන පරම විශ්වාසයක් එක්ක දසායනාස එහෙමත් බෑ සන්නස. ඒක සාධාරණයි සන්න සද්ධා මාත්‍රය කියන කාරණාව එක්ක. එහෙම සාක. ඒ ඥානිවරු සන්නස් කිව්ව එක සද්ධා මාත්‍රයට සාධාරණයි. දැන් මම මේක වචනයක් කිව්ව සේක කියලානේ. ඔකත් එක ටිකක් හිතන්නකෝ. ඒ කියන්නේ සද්ධාසේක මං කිව්වේ. ඒ ඕන ඔකත් එක්ක හිතන්නකෝ. දැන් අර නිවනසේක නැතුව සද්ධාසේක කියන එකත් එක්ක. දැන් මේ නිවනසේක කියන කාරණාවෙදිත් මේ නිවීම මඤ්ඤණාවක්ද නැත්නම් නමඤ්ඤීද? දෙකම නැහැනේ. මාමඤ්ඤී. නිවන කියන කාරණාවක නිවීම. ඒසර මඤ්ඤණා නැත්තේ නැහැනේ. මාමඤ්ඤී. හැබැයි ආයි නිවන කියලා දෙයක් නෙමෙයි. අවසරයි කියන කාරණයට අවධානය යොමු කිරීමත් එක්ක ඇති කරගන්න ප්‍රසාදයක් එක්කද සායනාංශ? හරි ටිකක් ඔය හැම පැත්තෙම යනවා. නමුත් හරි විස්තරයක් නැහැ. දැන් ආලරකාරම්ලා ගැත් හිතන්න. ආලරකාරම්ලා සද්ධාව තියෙනවා. මට සද්ධාව තියෙනවා. කියලා බෝධිසත්ව කල්පනා කරන්න. දැන් සද්ධා මාත්‍රේනේ කියන්නේ. දැන් අපිට එතකොට බුදුරණවහන්සේ කෙරෙහි සද්ධාව චුට්ටක් තියෙනවා. මොකද ඒ සද්ධා චුට්ට? ඒතරික අපි අලුත් චුට්ටක් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ 9 5 4 3 2 1 කතා කරන්න බෑනේ එහෙම. අනික ශාස්ත්‍රඥ වහන්සේ හම්බෙන්නේ නැහැ කියලා මම කලින් කතා කරා. හම්බෙනවා නම් ඉතින් අද අපට තියෙන අර හම්බෙලා මේ ඉගෙන ගන්න එකත් එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර කියා සද්දාජත් උපසංකමතු සංකි සූත්‍රේ ආලාරකාරාම එකත් මම තව ටිකක් කියනවා. ආලාරකාරාම එකත් එක්ක දැන් ආලාරකාරාමට සද්ධාව තියෙනවා. මට සද්ධාව තියෙනවා. එතකොට මොන ඉස්ලාමික පදනමක් කියලා තියෙනවා. එයාලා ඒ කියන ධර්මයේනේ. ධර්මයේ මොනවද ධර්ම කියන්නේ අපි සත්‍ය. ඒ කියන සත්‍ය.
ඒ කියන සත්‍ය පදනම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සත්‍ය පදනම් උනේ කවුරු එක්කද? ඒ කියන සත්‍ය පදනම් උනේ අමුතුවෙන් එතෙන් ආපු කෙනෙක් එක්ක නෙමෙයි. අමුතුවෙන් මවාගත්ත මනෝලෝකයක් එක්ක නෙමෙයි. ඒ සත්‍ය පදනම් උනේ චංකේසුත් එක්කත් හිතන්න. සත්‍ය කියන කෙනත් එක්ක. හැබැයි සත්‍ය කියන කෙනත් එක්ක සත්‍ය පදනම්. එහෙම නේද බෝධිසත්වයත් වඩන්නේ? ඒ කියන සත්‍ය එක්ක සත්‍ය ඒ කියන සත්‍ය එක්ක සත්‍ය කියන කෙනත් එක්ක. ඒක වෙන් කරන්න බෑනේ. සත්‍ය කියන කෙනයි සත්‍යයි වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් කරනවා නම් මේ නිකන් අවකාශයකින් හෙන්න ඕනේ. නැත්නම් එයාම නම් එයා නොකිය ඉන්න ඕනේ. ඒ කියන්නේ කියන්නේ නැතුව වෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ ආලාර කාලාමගේ එක ගන්න එක කොච්චර සාධාරණද? මොකද බෝධිසත්වයන් වහන්සේගේ ශ්‍රද්ධාව ගැන තිබිච්ච විග්‍රහය නේතන කියවෙන්නේ. දැන් එතකොට බුදු නෑ ධර්මයේ ගැනනේ මං අහන්නේ. නෑ ධර්මයේ ඒක නෙමෙයි මං ධර්මයේ නෙමෙයි මං අහන්නේ කියන කාරණාව. ඒ කියන්නේ සද්ධා කියන එකේ අර්ථකථනයක් එක්ක. එතන අහන්නේ. එතන ගන්න කිව්වේ. ධර්මයේ කියන කාරණාව එක නෙමෙයි. ඒ කියන්නේ සද්ධාව කියන එකේ අර්ථකථනයක් එක්ක. ඒ අර්ථකථනය ගැන තමයි ස්වාමීන් වහන්සේ මම කිව්වේ. ඒ අර්ථකථනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වෙන්න බැරිද බුද්ධත්වයෙන් ස්වාමීන් වහන්සේ? එතකොට අර කාරණාව කොච්චර සාධාරණද? මේ ඉස්සල බුදුසත්යන් වහන්සේ විදියට අරම කියනකොට ඒකේ අර්ථයයි පසුව බුද්ධත්වයේ කියන සද්ධාව කියන අර්ථයයි එකම කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කාරණාව සාධාරණ සෝතපන්නකමත් එක්ක. ඒ වෙනස් වෙනවා කියන එක. ඒකට සාධාරණයි. මොකද හේතුව එතන වෙනම විග්‍රහයක් නේ එතකොට. අන්න හතාගතස්ස බෝධි කියන එක. එතෙන්ද සාධාරණයි. දැන් මේ ඉන්න අයටනේ ඔක්කොම කියන්නේ දැන් ඔන්න එහෙම කිව්වොත් එහෙම දැන් ඉන්න කෙනා දැන් ආයි අපි හිතන්නට ඕන මම අර මුලින් කිව්ව කාරණාව බුදුරන් වහන්සේ කියන කෙනෙක් නැතුව. දැන් හරි මම බුදු මෙහෙ එන්න මම බුදු දැන් මම සද්ධාව ගැන කියලා දෙනවා මෙහෙ එන්න පොඩ්ඩක්. එහෙම නෙමෙයි. දැන් පුකුසාතික සිද්ධියත් එක්ක ගියත්තාම ධර්මයක්නේ කියලා දෙන්නේ. දැන් ඒතර සමාජයක් සාමාන්‍ය සමාජය. තමත් මහත්ය කියන කාරණාව සාධාරණයි සෝතාපන්න කෙනාගේ විග්‍රහයත් එක්ක. ස්වාමීන් වහන්සේ දැන් එක බැලුවොත් මේ මට දැන් හියේ දැන් ඔන්න දැන් මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මොකද ගැඹුරු ස්වභාවයක් කියන්න හදනවා. ඕන් දැන් ධර්මය හෝ ධර්මයේ මේක අපි දන්නේ නැහැ මොකද්ද කියන්න හදන්නේ කියලා. හැබැයි ගැඹුරු ස්වභාවයක් කියන්න හදන්නේ අපිට. දැන් එතන නිරායාසයෙන්ම ස්වාමීන් වහන්සේ සත්‍ය මොකක් හරි සත්‍යයක් දන්නේ නැහැ. මේ මොකක් හරි වේද ධර්මයේද ධර්මයේ නෙමෙයිද මොකක් හරි දන්නේ නැහැ. මේ මොකක් හරි ගැඹුරු එකක් තමයි කියන්න හදන්නේ දැන්. උත්සාහ කරන්නේ. ඒතර අපි නිරායාසයෙන් මෙතන අපි මේ යොමු වෙලා කියන මෙතන නිකම්ම ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඒ කියන්න හදන එක මොකක් හරි ගැඹුරු භාවයක් හෝ වැඩක් නැහැ කියන හැඟීම වුණා අපි අහන්න නැතුව යනවා මෙතන දැම්මම. හැබැයි දැම්මම මේ කාරණාවේදී අපි යොමු වෙලා ඉන්නවා. හැබැයි ඒ කියන කාරණාවේ අරයම තමයි පාදකත්වයේ තියෙන සම්පූර්ණේ. ඒතකොට එයා නිරායාසයෙන්ම ශාස්ත්‍රූ බවට ශාස්ත්‍රූ කෙනෙක් කියන ඒ කෘත්‍යය එයාගේ යෙදිලා තියෙනවා. මෙයාගේ ශ්‍රාවකත්වයක් කියන කාරණා වෙදිලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ගත්තොත් මේ සිද්ධියේදී මේ යෙදෙන විදිහට කතා කරොත් එතන සද්දා ඉන්ද්‍රියක් මං කියන්නේ. ලෝකේ කතා කරන විදිහට එහෙම කතා කරන්න පුළුවන් නේද සෝනි? ඒක ශාස්ත්‍ර වචනේ දාන්න ඕනේ නැහැ උත. ඔව්. දැන් අපි ශාස්ත්‍රඥ වහන්සේ කියන අපිට ශ්‍රද්ධාව කියන ශාස්ත්‍ර කියන වචනය හම් වෙනවනේ. ඒකට ශාස්ත්‍ර වචනයක් දාන්න දෙයක් නැහැ. ඒවා කියන්න ටික හරි ශාස්ත්‍ර වචනයක් දාන්න ඕනේ නැහැ. මොකද දැන් උතන ඇත්තටම සද්ධානුසාරී කෙනා විග්‍රහ කරන තැන චක්කුං අනිච්ඡං සද්ධාති අදිමුච්චති. එහෙම. බහුවනේ තියෙන්නේ. එහෙම. එතකොට නම් ඇස අනිත්‍ය කියලා සද්ධාවෙන් කියන අදිමුච්චති වීම. එහෙම. එතකොට ඒ සිද්ධිය අල්ලලා තියෙනවා කරුණක් එක්ක. මම ඒකයි කරුණ වායු වලින් ඇහෙන්නෙත් නැහැ කියලා. ඔව්. ඒක ඒ සිද්ධිය ඒ කරුණ ඇහෙන්න පාදකත්වයේ ආවේ ඒක සත්‍ය නම් සත්‍ය දැන් ස්වාමීන් වහන්සේ ඉතල කියේ සත්‍ය වායු වලින් ආව නෙමෙයිනේ. ඒතර කෙනෙක් ශාස්ත්‍රු හරි මොකක් හරි කතාවක් කතා කරන්න බෑ. කියන්නේ ඒ කතාව කතා කරන්න බෑ සත්‍යෙන්තරව සත්‍ය කියන්න කතා කරන්න බෑ දෙහින්තරව හැබැයි ඒ විදිහට හිතන්න කියලා කිව්වේ. එතකොට එතන අර නිරායාසයෙන්ම එතන ශාස්ත්‍රීය භාවයක් ඉස්මතුලා තියෙන එක කෙනෙක් කියන එක නෙමෙයි නේද?
කෙනෙක් කියන එක නෙමෙයි. දැන් මේකේ තව විශේෂත්වයක් තියෙනවා. බුදුරණවහන්සේගේ කෙනා කියන එක ශාස්ත්‍රභාවය ඉස්මතු වෙන්නේ නැහැ සෝතාපන්න වීම. අන්න ඒක අනිත් එක. දැන් අපට ශාස්ත්‍රු කියලා අන්න ඒක සාධාරණයි. ශාස්ත්‍රු අල්ලගන්න එක සද්ධා මාත්‍රයට. එහෙම. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කෙනෙක් අල්ලගන්න එක සාධාරණයි සද්ධා මාත්‍රයට. මොකද එතකොට අන්න මයි කෙරෙහිනේ පහදින්නේ. එහෙම. මං කෙරේ. ඒකට සාධාරණයි. සානස උදන මේ ඇහෙන කාරණාවක් එක්ක හික්මීමක් සානස තියෙන්නේ මේ ඒ කියන්නේ සානස කිව්වේ ශේක බවක් ශ්‍රද්ධාවත් එක්ක කියලා. සෝතාපන්න වෙනකන් සානස ඇහෙන කාරණාවක් එක්ක හික්මීමක් තියෙන්නේ. එතකොට ඒ කාරණාවත් එක්ක ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධානුසාරී කියන එක කතා කරලා සානස. ඔය සෝතාපන්න කියන වචනේ දාන්නත් ඕනේ අපි. ඒවා එකක්වත් දැන් ඔය උතෙන්ද ගන්නකොට එකක්වත් යන්න හොඳ නැහැ. සෝතාපන්න කියන්නේ ඒක අපි අර පැහැදිලි කරගන්න ගන්න. සෝතාපන්න කියන එක මම පැහැදිලි කරේ අසේක කියලා සද්ධාව කියන කාරණාව එක්ක කතා කරනකොට. එතකොට ඒක ලේබල් එකක්. ඒක එක්තරා ලේබල් එකක්. එතකොට ඒ ලේබල් එක අත්විඳීම තමයි අසේක කියලා කියන්නේ. චංකිසුත්‍රි යාර කිංකුසල ගවේෂි කියන චින්තනයම උනත් එතකොට සානස ප්‍රමාණවත් නෙමෙයිද සානස? ඒක ඒ කියන්නේ ඒ කාරණාවත් එක්කම යොමු වෙනවා කියන්නේම ඒකත් හරි. කිංකුසල ගවේෂකක් තියෙනවා. හැබැයි ඒත් පිටින් එන්න ඕනේ. නැත්නම් යා කිංකුසල ගවේෂි ස්වයම්බු වෙනවනේ. ඕනේ මං කිව්වේ අහන වෙලාවේ සානස යොමු වෙන වෙලාවේ පිටින් එනකොට මොකද ලක්මල් කියන්නේ කි? සංස අවසරයි මේ දැන් අර ආලාර කාලාම සහයි බෝධිසත්වයන් අතර ඒ කාරණේදී දැන් සෙනවාන්සේ විස්තර කරන්නේ ආලාර කාලාමට ශ්‍රද්ධාව තියෙනවා මට ශ්‍රද්ධාව තියෙනවා කියන chance එතන ශාස්ත්‍රවරයා ආලාර කාලාම ශ්‍රාවකයා බෝධිසත්වයන් වහන්සේනේ. දැන් එතෙන්දී ශ්‍රාවකයා කියනවා ශාස්ත්‍රවරයන් වහන්සේට ශ්‍රද්ධාව තියෙනවා මට ශ්‍රද්ධාව තියෙනවා කියලා. ඔන්න ඔය කාරණාව ශාසනය පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් chance. ශාසනය පැත්තෙන් කතා කරන්න පුළුවන්. හැබැයි එතන දැන් ඔය සිද්ධිය කියනකොට දැන් මෙතන තියෙනවා ධර්ම විනයක් ඉගෙනගෙන තියෙනවා. මේනකොට ආලාර බෝධිසත්වයෝ. මෙතන තියෙන මෙතනදී අපි ගත යුත්තේ ආලාරකාරාම සිද්ධියේ සද්ධාව කියන ඒ වචනේ අර්ථාන්විත භාව විතරයි. මොකද මෙතනදී ආලාරකාරාම කියන කෙනා එයාගේ ධර්ම විනය ඉගෙන ගත්ත කෙනෙක්. මේක ඉගෙන ගන්න කලින් නෙමෙයි. ඒ කියන්නේ සමාපත්තිය යෑම සඳහායි කතා කරන්නේ. ඒකම තමයි සංස් දැන් අපි හිතමු දැන් එතන ධර්ම විනය ඉගෙනගෙන ඒක යම්කිසි ප්‍රතිපදාවක එක්ක ඒ ධර්ම විනයේ තියෙන යම්කිසි දෙයක් සාක්ෂාත් කරන්නේ බෝධිසත්වයන් වහන්සේ. ඒක දැනගෙන එතන කරන ප්‍රකාශයයි අපි ගත්තොත් බුදුරණවහන්සේගේ ශාසනය පැත්තෙන් කතා කරනකොට කෙනෙක් සද්ධානුසාරී හෝ සෝතාපන්න වෙලා ඒ කියන්නේ ඒ ධර්මයේ යම්කිසි දෙයකටද කියලා තියෙන ඒකේ යම්කිසි ප්‍රතිපදාවක් එක්ක යම්කිසි මේ ඵලයක් එක්ක කතා කරනකොට ඒ ප්‍රතිපදාවක් එක්ක කතා කරද්දී අර ආලාර කාලමගත් එක්ක කතා කරපු කාරණේ මේ බුදුරණවහන්සේගේ ශාසනයේදී කතා කරන්න පුළුවන්ද කියන එක සංස. ඒ සිද්ධිය කතා කරන්න බෑ. මොකද ඒ සිද්ධිය කතා කරන්න වෙන්නේ සෝතාපන්න කෙනාගේ සිද්ධියත් එක්ක. ඒක තමයි. ඒතර සෝතාපන්න කෙනෙක් කවදාකවත් ධර්මවංශයට ශ්‍රද්ධාව තියෙනවා මට ශ්‍රද්ධාව තියෙනවා කියලා කියන්නේ නෑ. ඒක තමයි. ඒ සිද්ධිය එක්ක බෑ කතා කරන්න. මම අතන කිව්වේ ශ්‍රද්ධාවේ කෘත්‍ය කියන එකත් එක්ක විතරයි. එතන ශ්‍රද්ධාවේ කෘත්‍ය කියන එකත් එක්ක. සිද්ධිය එක්ක බෑ. මම එතන කියන්න උත්සාහ කරේ සංස එතන අර ශ්‍රද්ධාව කියන එකේ මේ අර ශාසනය සහ ශාසනයෙන් බාහිර වේදෙන විදිය වෙනස් වෙනව නේද කියන කාරණයක් වගේ මතකයි. ඒක හරි අතෙන්ද එක්ක හරි. ශාසනය කියන වචනේ එනකොටම සමතු කරත් ඒකනේ. ඒක සෝතාපන්න කෙනත් එක්ක කතා කරන කාරණාවේදී ඒ පරියය හරි. ඒ කියන්නේ ඒක කිසි විදියකින් ඒ කතාව කතා කරන්න බෑ. දැන් මම කතා කරන්නේ ඒක නෙමෙයි මුල ටිකමයි. ශාසනය කියලා කියන්නේ දැන් අපිට පුක්කුසාති ශාසනේ නෑනේ. එහෙමයි. පුක්කුසාති ශාසනයට ආවට පස්සේ ඔන්න හරි. එතකොට ශාසන සිද්ධිය කතා කරන්නේ එතන ඉඳලා. සංඥාසාර ඉස්සර වෙලා කියපු කාරණාත් එක්ක මේ පටිසන්තරයත් එක්ක
හරි අපි පටිසන්තරයට වඩා මේක මේ කියන පරියාය එක්ක බැලුවා නම් හරි. මොකද පටිසන්තරය කොහොමත් දෙන්නට ඕනේනේ. ඒකයි සද්ධානුසාරි මම අර පුන පුනා කිව්වේ මේ චක්කුන් අනිච්චං සද්දයති මුච්චති කියලානේ කියන්නේ. ඒ කියන්නේ කියන කාරණාව, කියන විදිහ, කියන කෙනා. ඔය තුනම තියෙනවා. කියන කාරණාව, කියන විදිහ, කියන කෙනා. මේ ඔය වගේ ආසන්න ප්‍රශ්නයක් තමයි කවුරුත් එක සැරයක් මගෙන් අහලා මම කෙනෙක්ට මෙහෙම කිව්වා ඒක තමයි ගැලපෙනවද දන්නේ දැන් සද්ධාහති අදිමුච්චති කිව්වේ චක්කු සෝත ගාන ජීවහා ආය මන අනිච්චං විපරිණාමි අඤ්ඤතාභාවි කියන එකත් එක්ක එතකොට ඒ කාරණාවත් එක්කයි සද්ධාහති අදිමුච්චති කියන්නේ. එතකොට සෝතාපන්න කියද්දී දැන් මම නිකන් සාසනෙ පැත්තෙන් කියලා අර පැත්තට එන්න බලන්න. ස්වාමීන් වහන්සේ අහන පැත්තට. සෝතාපන්න කියද්දී මේ ධම්මේ එවං ජානාති පස්සති කියන පැත්තත් එක්කනේ. එතකොට දැන් මෙතන අරහෙම නොදැක අදිමුච්චති වීම සහ දකින්නවා කියන එකත් එක්ක ඉන්ද්‍රිය ධර්ම භාවිතය හරි මොකක් හරි කියන කාරණාවේදී දැන් අපි අතන අදිමුච්චති වීම කියන එකේදී ඒ බැස ගැනීම හරියට ආය මොකද්ද කියන වැටහීමට යනවා වගේ වැඩක් තමයි ඒ සද්ධාති අදිමුච්චති භාවයේ අපි ආය බලන්න ගියොත් එහෙම මේ පැත්තේ. ඒක වැරදි. එතකොට අතන තියෙන එකයි මෙතන තියෙන එකයි සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ අදිමුච්චති උනේ නැත්නම් ඇත්තටම. එතකොට අදිමුච්චති වීමකදී ඒ විදිහට දැනෙනවනම් එයා අදිමුච්චති වෙලා දහමට අනුව බලද්දී අර දහම් පරියායට පහර වැදිලා අසාධාරණයක් වෙලා. එතකොට එයාට අදිමුච්චති කියලා තේරෙන්නේ එයාට තේරීමම අදිමුච්චති වීමේ தත්ත්වයේ කිස්මතු වීමටම බෞද්ධත්වයේ වැටීම කියන්නේ අර කාරණාවට බුදුහාමුදුරුවෝ කියපු කාරණාවට පහර වැදලා. එතකොට කියපු කාරණාව දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ කියපු කාරණාව කියපු කෙනා ඒ හිදි ටිකත් එක්කම ගත්තහම එතන ඒක කියන්න වෙන්නේ අර එහෙම දැක්කෙත් නෑ. නමුත් අර ඒ කාරණාවට සාධාරණයක් ඉෂ්ට වෙන විදිහකට වෙලා මොකක් හරි. ඒකදී ඒක ආයේ මොකද්ද කියලා බැලුවොත් ඒ ඉන්ද්‍රිය හරි මොකක්ද ඒක බලන්න බෑ. ඒක බලන්න බෑ. එතකොට දැන් අර පුකුසාදිලාගේ පුවෙන බව ගත්තාම මේ ඇහෙන කාරණාව කියන කෙනා දැන් බුදුහාමුදුරුවෝ දන්නේ නැති බවේ තිබ්බට එතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය හරි මොකක් හරි කතා කරන්නේ දැන් ඒක ඒ සද්ධානුසාරි ඒ පැත්තත් එක්ක කතා කරන්න මේ එතකොට ඒක මේකෙන් කවදාවත් කතා කරලා හිතුවම මේ ලෝකෙ උඩ ඒක මොකද්ද කියලා අරකට එක්ක ඔව් එහෙම නැති පංච මාස කතා කරන්න බෑනේ. එහෙමයි. ඒ කියන්නේ දැන් එහෙම අපි කතා කරන්න ගියොත් එහෙම එකක්ව කතා කරන්න බැරි වෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ ඔය කියන කාරණාව හරි. ප්‍රතිපදාව. හැබැයි එහෙම වුණොත් දැන් අපිට එහෙනම් මොකක්වත් කතා කරන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් ශ්‍රද්ධාව කියන එක විතරනේ පංච උපාස්කන්ධ කියන එකත් එහෙම. එහෙනම් ඒකවත් කතා කරන්න බෑනේ. එහෙමයි. මම තව කාරණාවක් කියන්නම්කෝ. හොඳයි. දැන් අනිත් ඒවාට අනිත් කරුණු මේවල සද්ධාව කතා කරනවට වඩා මෙතන වෙනස තියෙන එකක් තියෙනවා. ඒ තමයි අර ලැබෙන එකක් නෑ. සෝතාපන්න කෙනාට මම එහෙම ශාස්ත්‍රුන් වහන්සේ ලැබෙනවද කියලා. ශාස්ත්‍රුන් වහන්සේ ලැබෙනවා නම් සෝතාපන්න වීම කතා කරන්න බෑනේ. බෑ. එතකොට කෙනෙක් ඉන්නවා. එතකොට දැන් සද්ධා මාත්‍රේ තියෙන කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ ලැබෙනවද නැද්ද? ලැබෙනවනේ. එහෙමයි. සද්ධා මාත්‍රේ අන ශාස්ත්‍රුන් වහන්සේ ලැබිලා. එතකොට සද්ධාව චක්කු විඤ්ඤායේ සෝත විඤ්ඤායසු කියන කාරණාවේදී ශාස්ත්‍රුන් වහන්සේ ලැබිලාද ඉහළ කෙනෙකුට පැහැදිලාද? ඉහළ කෙනාගේ ඒ කියන්නේ ඉහළ ගති ගුණ තියෙන කෙනාගේ ලක්ෂණ. ඒ කියන්නේ චක්කු එතකොට එතන ඒක මේ අමූලිකානේ. එහෙමයි. හැබැයි සද්ධා මාත්‍රේ තියෙන කෙනාට ඉන්න ශාස්ත්‍රුන් කෙනෙකුට පැහැදිලිද? මොකද ශාස්ත්‍රුන් කෙනෙක් උනේ අයියේ. ශාස්ත්‍රුන් කෙනෙක් උනේ ධර්ම විනයක් එක්කනේ. එහෙමයි. ඒතර ඉන්න කෙනෙකුට පැහැදිලි. සද්ධා මාත්‍රේ තියෙන කෙනා ඉන්න කෙනෙකුට පැහැදිලි. ශ්‍රද්ධාව චක්කු විඤ්ඤායසු සෝත විඤ්ඤායසු ඇටියට කිත්ති සද්දයත් එක්ක පහදිනකොට ඉන්න කෙනෙකුට ඒත් පැහැදුනේ. එහෙමයි.
හැබැයි ධර්ම විනය එක්ක නෙමෙයි. ඒකාන්ත ධර්ම විනය එක්ක නෙමෙයි. අරක ඉන්න කෙනෙකුට පැහැදුනා. හැබැයි ඒකාන්ත ධර්ම විනයක් එක්ක අතන ඉන්න කෙනෙකුට පැහැදුනා කීර්තිරාවයක් එක්ක. ඒක ධර්ම විනය කියනකොට එතන අර නිකන් ඔය ඇහෙන හැලි වෙන්න බෑනේ. ඇත්තනේ. ඇත්ත ධර්ම විනයක් එක්ක බුදුරණවහන්සේ ඒ තමයි සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ. අතන මේ කීර්තිරාවයක්. ඒතර ඔන්න මේ දෙක හරිනේ. ලෝකයේදී ගත්තොත් ඔතෙන් විතරයි කතා කරන්න පුළුවන්. ওই දෙකත් එක්ක විතරයි. එහෙමයි. හැබැයි සද්ධා වචනේ අර්ථයක් තියෙනවා. මම ඒකයි කියන්න ගන්නේ. සද්ධා වචනේ අර්ථයක් තියෙනවා. හැබැයි ලෝකයේදී ඔන්න ওই දෙකත් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. ওই දෙකත් එක්කම තව කතා කරන්න පුළුවන්. ඔයිට වඩා ඉහළට තව කතා කරන්න පුළුවන්. හැබැයි අර ටික කතා කරන්න බෑ. ඒ ඉහළට තමයි කතා කරන්න පුළුවන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මණියට හික්මෙනවා. අන්න එතන තමයි සද්ධා ඉන්ද්‍රිය කතා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක ලැබෙන එක. එතන ආයේ දෙකක් අදාළ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම විනයත් එක්ක ඒක හික්මෙනකොට ඒක ලැබුණා. ඉතින් ඒකට බැහැගත්තා. ඒකට පැහැදුනා. ඒක නිෂ්ඨාවට ආවා. එතකොට ආයේ වෙන දෙකක් ඒකේ නැහැ. එහෙම. මෙතන වෙනස් විස්තරයක් තියෙනවා. මේකේ ඒ නිෂ්ඨාවට එමත් ඒ විදිහට නෙමෙයි. අරක නිෂ්ඨාවටවත් හම්බෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේමයි. ඒක ගමන් කරද්දී හම්බෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේමයි. ඒ ධර්මණියට පැහැදිලිමදී හම්බෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේමයි. එහෙම. දැන් අර අලංකාරාමරාගේ අර ඒ කියන්නේ අර ප්‍රතිපදාවට යන්නේ නැතුව ධර්මවිනය ඉගෙනගෙන පහදින එක සාධාරණ සද්ධා මාත්‍ය කියන එකත් එක්ක. ඇයි දැන් ධර්මවිනය දන්නවනේ. මාර්ගයට ගිහිල්ලා නැහැ ඒක සද්ධා මාත්‍යත් එක්ක සාධාරණයි. ඒ සද්ධා මාත්‍ය කියන විග්‍රහයමයි ඒ ධර්මවිනයත් එක්ක උන්ට අලංකාරාමලාගේ ධර්මවිනයත් එක්ක පැහැදිලා තියෙන්නේ. අය ප්‍රතිපදාව ඉන්ද්‍රිය ධර්ම ඉස්මතු කරගෙන ප්‍රතිපදාවට ගියාට පස්සේ ඒකට බැහැගෙන පැහැදීම හැබැයි ඒක läගගෙන හම්බ වීමයි ඕකම තමයි ඒකමයි පොඩි වෙනසක් තියෙනවා එච්චරයි. එයාලගේ කි. හැබැයි මෙතනදී එක වෙනස්. මෙතනදී එක ඊතර වීමත් එක්කනේ. එතකොට දැන් අර දෙකේ වෙනස තේරුණානේ. සද්ධා මාත්‍රය කියන කාරණාවයි චක්කු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය කියන කාරණාව එක සද්ධාව කියන එක. ඒතකොට මේ දෙක හරි. එතකොට මේ දැන් ඉන්ද්‍රිය හික්මීමේදී මම අර කිව්වේ මෙතනදී බුදුරණවහන්සේ කතාවක් නැහැනේ. දැන් අර පුජ්‍යලයා වෙනම කෙනෙක්. එයා ධර්මය අහලා බුදුරණවහන්සේ එක්කමයි ඉන්න ශාස්ත්‍රුන් වහන්සේට පැහැදුනේ. එයා වෙනම කෙනෙක්. දැන් ඒක ආයේ මේකට ඇඳලා ගන්න හොඳ නැහැ. මොකද දැන් අද අපේ සමාජයේ තියෙන දේ තමයි අපි බුදුරණවහන්සේගේ ධර්මය අහලා බුදුරණවහන්සේගේ මාර්ගයට යනවා කියන කාරණාව අපි ගිහිල්ලා ඉවරනේ. දැන් අරයාගේ ප්‍රඥාවේ හරි මොනවා හරි හීනකමක් හරි මදිකමක් හරි නිසා බුදුරණවහන්සේගේ මේ දේ ඇහුවා. නමුත් ඒ වුණාට චින්න පිලෝකිත හැටියට ඇහුවා සද්ධා මාත්‍රේ හම්බුණා ඒ ඉන්න කෙනාත් එක්ක. නමුත් මෙතනදී ගන්නකොට ඉස්සල්ලාම මම පුක්කුසාතිය ගත්තෙත් ඒකයි ඉස්සල්ලාම. ඒතකොට ඉස්සල්ලාම ඊළඟ චංකි සූත්‍රය. ඔය දෙක හොඳට ගන්න. චංකි සූත්‍රයේ කාරණාවයි පුක්කුසාතිය කාරණාවයි ඊළඟට දැන් ලක්මාල් මතුකරි මහතන සංකී. එතකොට ඒකේදී ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ගරුත්වයෙන් නෙමෙයි කියන්නේ කියනවා. ඒතකොට ධම්මස ඇතිවීමත් එක්ක. එතකොට එතනත් ඉන්න කෙනා කතාවක් නෑ. දැන් ඉන්න ශාස්ත්‍රුන් වහන්සේගෙනේ අහන්නේ. ඉන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මේ කියන්නේ කියන කාරණාවනේ අහන්නේ. එතකොට අන්න ඉන්න කතාවේ දෙන්නේ නැහැ ඒක. දැන් අනිත් ශාසනවල ඉන්න කතාවේ දෙනවා. මෙතන ඉන්න කතාවේ දෙන්නෙත් නැහැ. අතාගරස බෝධි අවබෝධයත් එක්කයි. එතකොට ඒක තමයි ඒ ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය විග්‍රහය කරන කාරණා. ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන එක. එතකොට මම හිතන්නේ මම මේ සක්කායදිට්ඨි ප්‍රහාණී පොතේ ලිව්වා මේ සද්ධානුසාරී කෙනාගේ පඤ්ඤා ඉන්ද්‍රිය මොකක්ද කියන කාරණා. දැන් අපේ පඤ්ඤා ඉන්ද්‍රිය උද්‍යත්තගාමී ප්‍රඥාවනේ මතක තියෙන්නේ. එතකොට ආර්චත්ති නුවණත් එක්ක ඒ කාරණාවේ යෙදෙන විදිහ ඒ කෘත්‍ය යෙදෙන විදිහ ඔන්න ඔය සද්ධාව ගැන තාම ලිව්වේ නැහැ. මම මේ මට ඊයේ මතුවෙච්ච කාරණාවක් මේක. සද්ධාව ගැන ලිව්වේ නැහැ. සද්ධාව ගැන කියන කාරණාවේදී එතන බුදුරන් වහන්සේ කෙරේ සද්ධාව අතාගතස බෝධින් සද්ධාව සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ ඔය කතා එකක්වත් නැහැනේ. සද්ධානුසාරී සද්ධා ඉන්ද්‍රිය විග්‍රහ කරන්නේ විග්‍රහයක් නැහැනේ ඇත්තටම. හැබැයි එතන එක දෙයක් ගන්න තියෙන්නේ චක්කුන් අනිච්චං කියන එක ධර්ම පරියායට සද්ධාව අල්ලලා තියෙනවා ඒකට. බලන්නකෝ මේ විග්‍රහය. චක්කුන් අනිච්චං කියන එකට සද්ධාව අල්ලලා තියෙනවා. දැන් අනිත්යෙන් වල සද්ධාව විග්‍රහ කරන්නේ මොකක් එක්කද? හතාගතස බෝධින් කියන එකත් එක්ක. අතන චක්කුන් අනිච්චං කියන එකට සද්ධාව අල්ලලා තියෙනවා. දැන් හතාගතස බෝධින් කියන එක අපි චක්කුන් අනිච්චං කිව්වොත් වැරදි. මොකද හේතුව එතකොට අපිට ඇහැ තිබිලා අතාගතයන් වහන්සේ නෙමෙයි තිබේ නැහැ අනිත්‍යයි කියන කාරණාව. අපි චක්කුන් අනිච්චං ඥානත් පස්සෙති කියන එක එතන සද්ධාව නෙමෙයි කතා කරන්නේ. අපි ඒක වෙනම විදිහකින් කතා කරන්නේ සද්ධා. මොකද එතන සද්ධාව කතා කරොත් මේ ධර්මපරියාය තියෙනවා. ඒ කියන්නේ ඇස අනිත්‍යයි කියන ධර්මපරියාය දකින්න එක තියෙනවා. තියෙන එකටයි පහදින්නේ එතකොට. නෑ ඒ කාරණාව සම්පූර්ණයෙන් ඒ සිද්ධියට බුදුරන් වහන්සේ කියලා කියන්නේ.
ධර්මය බුදුරණවහන්සේ කියන ධර්මය හම්බෙන්නේ. චක්කුං අනිච්චං ඥානති පස්සති කියන කාරණාවේ සිද්ධියට කියන්නේ බුදුරණවහන්සේ. අපි ඒකට ඒ කියන්නේ ඒ සිද්ධියට වෙනම ලේබල් කරන්න පුළුවන් ඒකට බුදුරණවහන්සේ කියලා. හැබැයි සාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි. ඒ කියන්නේ ඉන්න කෙනා නෙමෙයි. අන්න ඒ නිර්වචනයක ඉන්න කෙනෙක් කතා කරන නිසා කතා කරන ඉන්න කෙනාට මෙන්න මෙතනදී සතහකතස්ස බෝධින් කියලා කියනවා. ඉන්න කෙනාට. හැබැයි ඉන්න කෙනාට කියනවා හැබැයි ඉන්න කෙනෙක් ලැබිලා නෙමෙයි මේක තමයි මේ දහම දකීද යෝ ධම්මං පස්සෙච්චෝ මං පස්සති. අන්න ඒ දහම දැක්ක කියන නිර්වචනය තමයි ඒ හතකතස්ස බෝධි. මොකද බෝධින්නේ? බෝධියනේ. එතකොට ලැබිලා නෙමෙයි හැබැයි. ඒ කාරණාව ලැබිලා නෙමෙයි. එතකොට දැන් එතනදී අපි අර දැන් සෝතාපන්න දැන් අපි අලුත් වචන දාගන්න ඕනේ සෝතාපන්න කෙනාගේ මේ ස්වභාවයේදී ඔන්න මේ ආර්ය මේ සෝතාපට්ටි අංග තියෙනවා. දැන් ඒක අපි ඒ කතා කරන පරියයෙන් බලන්න. මෙතන අපි චක්කු සූත්‍රය අරගෙන සෝතාපට්ටි අංග තියෙනවා. මේ කරුණු දාන්න ගියාට පස්සේ අපි අර ආයෙත් අර තියෙන සිද්ධියකට ඇඩ් කරනවා. කරුණු. තියෙන සිද්ධියකට කරුණු ඇඩ් කරනවා. අලුත් කරුණු. සමාන වචන ඇඩ් කරන්නේ. සමාන වචන වගේ ඇඩ් කරනවා ඒකට. එහෙම ඇඩ් කරන්න යන්න හොඳ නැහැ. එතන සිද්ධියේදී කාරණා. එතකොට ඒ සිද්ධියේ කියන කාරණාවේ කෘත්‍ය දහම දැකීම. දහම දැකීම කියන්නේ බුදුරණවහන්සේ දැකීම. ඒ කියන කාරණාව තථාගතස් බෝධින් කියන්නේ. හැබැයි ඉන්න කෙනා නෙමෙයි ඉන්න කෙනා කියලා විග්‍රහ කරන්න ඉන්නවා කතා කරන්නේ. තථාගතස් බෝධින් කියන කාරණාව. එතකොට එතෙන් ආය අලුතින් කියලා දෙන දෙයක් නැහැ කාටවත්. ඒ බෝධිය පිළිබඳව. කිසි කෙනෙකුට කියලා දෙන දෙයක් නැහැ. කවුද මේ බෝධිය මොකද්ද මේ කියන කාරණාව කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඊතර වීම සිදු වෙලා තියෙන්නේ. ඊතර වීම සිදු වෙච්ච නිසා කියලා දීමේ අවශ්‍යතාවයක් එතෙන්ද කිසිම විදිහකින් එන්නේ නැහැ. එතකොට දැන් මේ කියලා දීමේ සිද්ධිය එන කෙනෙක්නේ කියලා දෙනවා කියන්නේ ඉන්න කෙනෙක් නැහැ නෙමෙයි. දැන් ඉන්න කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නවා කියන කාරණාවන් හරි අර මූලික කරුණු ටික. දැන් සද්ධාවෙන් දැන් මම අර කිව්වේ සේක කියන එකත් එක්ක සද්ධා වචනේ ගන්න කියලා. අසේක කියන එකත් එක්ක. එතකොට දැන් නිවීමේ සේක කියනකොට අපි මේ පැත්තෙන් ගත්තොත් නිවන් මාගේ හික්මනවා කියන්නේ නිවිලාද? නිවිලා නැහැ. ඊළඟට සේක කියන්නේ හික්මෙන් නැති කට්ටිය මොකක්ද ඒකට කියන්නේ නොහික්මුණ කට්ටිය කියන ගන්නකොට කතාවක් හික්මෙන් අදාළ නැති කට්ටිය. දැන් හික්මෙච්ච කෙනාට අහපව නිවන ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එයාට හික්මෙච්ච කෙනා නිවන ගැන කතා ඒ කතාවක් නැහැ. ඒකට සද්ධාව කියන කෘත්‍ය අදාළත්වයක් එන්නේ නැහැ. සද්ධාව කියන කෘත්‍ය මේ සද්ධාව නෙමෙයි නිවන් මාගේ කියන කෘත්‍ය අදාළත්වයක් එන්නේ නැහැ. දැන් සද්ධාව කියන කාරණාවේ හික්මුණා නම් දැන් අපි ගත්තොත් අපි ඔන්න ඉස්සල් මම උදාහරණයක් කියන්න බොරු ඔන්න මැස් කරලා ටීචර්ස්ලාගෙන් ඉගෙනගෙන ගිහිලා උපරිම දැන් ඉලක්කයේ තියෙන ඉංජිනේර කෙනෙක් වෙන ඉංජිනේරින් කියන්නේ ගණිතඥයෙක් වුණා. එතකොට දැන් කවුරු කෙරෙහි හරි නැමීමක් අවශ්‍ය වෙයිද? දැන් නැහැ. කවුරු හරි කියන කාරණාවක් එක දැන් නැහැ. ඇයි? දැන් නැත්තේ. එයා තමයි ඉහෙලම. ඒ කරුණු කෙරෙහි ඒ කියන්න යන කරුණු කෙරෙහි තව කෙනෙක් එක්ක යොමු වීමක් අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකෙන් පරතරට ගිහින්. එතකොට අන්න ඒ නිසා තමයි මහතණ්හා සංකේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගුරුවරයා කෙරෙහි ගරුත්වයෙන් නෙවෙයි මම මේ කියන්නේ කියලා. ඉන්න කෙනා කතාව එන්නේ නැහැ. ඉන්න කෙනා කතාව වෙන්නේ නැහැ. හැබැයි සිදුවීම ඉන්න කෙනෙක් එක්ක නැතුව තථාගතස්ස බෝධි මොකද ඒක ඊතර වීමේ කියන කාරණාව එක අන්න සද්ධාව. එතකොට ඒකට ආයේ මේ ඒ සද්ධාවට වෙන නිර්වචනයක් දෙන්න දෙයක් නැහැ. නිර්වචනයක් දෙන්න දෙයක් නැහැ කියන්නේ ඉන්න කෙනෙක් කතාවකුත් නැහැ. කිසි කතාවක් කියන්න දෙයක් නැහැ. ඔන්න එතකොට මම කරුණු කිහිපයක් කිව්වා. ඉන්න කෙනෙක් කියන කාරණාව එක තථාගතයන් වහන්සේ බුදුරන් වහන්සේ කියන්නේ ඉන්න බුදුරන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේට ඒ ධර්මයේ එක පහදිනකොට ඒක සද්ධා මාත්‍රය ඇහිච්ච දෙයක එතකොට ධර්මයේ පිරිසුදු ධර්මයේ කියන කාරණාව එක්ක නෙමෙයි ඇහිච්ච සහ පෙනිච්ච කරුණු එක පහදින එක මූලික සද්ධාව. දැන් අද ගොඩාක් තියෙන ඒ කාරණාවනේ කියන්නේ අහපු චරිත ස්වභාවය හරි නැත්නම් මොන හරි ඒ කතන්දර එක පැහැදීම. හැබැයි චින්න පිලෝක ධර්මයක පැහැදුනා නම් අන්න එතන සද්ධා මාත්‍රයක් කතා කරන්න පුළුවන්. දැන් මෙතන සද්ධා ඉන්ද්‍රිය විතරක් නෙමෙයි කතා කරන්නේ. පඤ්ඤා ඉන්ද්‍රියත් එක්කම කතා කරන්නේ. අනේක අනිත් විශේෂත්වය. පඤ්ඤා ඉන්ද්‍රියත් එක්කම කතා කරන්නේ. මත් මහත්යද කොහෙද කිව්වේ කිං කුසල ගවේෂක කියන කාරණාව. ඒතර පඤ්ඤා ඉන්ද්‍රියත් එක්කම කතා කරන්නේ. අතනත් පඤ්ඤා ඉන්ද්‍රිය තමයි. එතන පඤ්ඤා ඉන්ද්‍රිය කතා කරද්දී ආයේ මේ ලැබෙන සිද්ධියක් එක්ක නෙමෙයි සෝතාපන්න කියනකොට.
ඒක තනිකරම වෙනම කාරණාවක්. දැන් චංකි සූත්‍රයේ ওই සියල්ලක්ම එක්ක බලනකොට ලැබෙන අපි හිතමුකෝ මේකේදී මේ කොහොමද ඉන්න කෙනෙකුට කතා කරන්නේ. අපි හිතමුකෝ මේ ලැබෙන විදිහකට හරි ඇත්තක් යමෙක් කතා කරනවා කියන. ලැබෙන විදිහකට හරි ඇත්තක් කතා කරනවා. අපි හිතමුකෝ අර මම නොවේ කියන නොචස්සන් කියන කාරණාවත් එක්ක මම නොවේ කියන මම නොලැබෙනවා කියන කාරණාව එක්ක කතා කරන එකක් කියන්නේ. ඇත්ත. දැන් ඒ හිතන කෙනෙක් කියන කෙනා ඇත්තක් කියනවා. කියන කෙනාගේ ඇත්ත එක කියන කෙනාට යොමු වීමක් තිබිලාද නැද්ද? කියන කෙනාගේ ඇත්ත එක කියන කෙනාට යොමු වීමක් අර හිතන කෙනා තුළ යොමු වෙලා තියෙනවා. යොමු වෙලා අවසානයේදී වෙන දේ තමයි ඒ කෙනාටමයි පැහැදීමෙන් läග ගැනීමක් වෙන්නේ. ඇයි? ලැබෙනවා. ලැබෙන දෙයක් නේක. හැබැයි සිදුවීම උනේ කියන කෙනාගේ දැන් ආයේ මොකක්වත් කවුරුවත් මේ වෙන කෙනෙක්ගේ දෙයක් මම කියනවා අරයාගේ දෙයක් කියනවා මේ වගේ දෙයක් කියනවා නෙමෙයි මම මං වාට හිතන්න යමක් කියන්න මෙන්න මේක ඔයා හිතන්නකෝ බලන්න ජීවිතය පිළිබඳව කියලා දෙනවා. කියලා දෙනකොට අරයා තිමුත්තිකාමී කෙනෙක් නම් ශ්‍රමණවරු ඇත්තයි කියන්නේ කියන කාරණාව වික්‍රින් කුසල ගවේෂක ඔක්කොම තුන කියන කෙනාගේ දේ අහගෙන ඉන්නවා. කියන කෙනාගේ දේ අහගෙන ඉන්නදී කියන දේ එක ඒ කෙනාගේ වචනේ එක්ක චින්තනියම වෙලා. එතකොට ඒ එක්ක යාට අර එක සත්‍යයක්. ඒක යොමු වීමෙන් එද්දි මේකේ තියෙන්නේ ඒ නොචස්ස කියන එකත් එක්ක මම මේ කියලා උත්තම පුරුෂෙන් කතා කරන එකත් එක්ක ලැබෙන එකනේ. ආය අවසාන ඉතුරු වෙන්නේ කවුද? එයාත් ඉතුරු වෙනවා කියපු කෙනාත් ඉතුරු වෙනවා. ඒ කෙනා ලොකු පැහැදීමක් ඉන්න කෙනෙකුට තියෙනවා. ඔය සිද්ධිය වුණොත් එහෙම ඉන්න කෙනෙක් හැටියට නැති ධර්මපරියායක් කතා කරනකොට ඉන්න කෙනෙක් හැටියට නැති ධර්මපරිය චංකි සූත්‍රයත් එක්ක බලන්න. ඉන්න කෙනෙක් හැටියට නැති ධර්මපරියක් කතා කරනවා. දැන් ඒකට මේක ඊටාම ක්ෂණයක්. හිතා ගන්න බැරි ක්ෂණයක්. ඉන්න කෙනෙක් හැටියට ලැබෙන්නේ නැති විදිහේ ධර්මපරියක් කෙනෙකුට කතා කරන්න පුළුවන්. අන්න ඒක තමයි බහුජන සූත්‍රය පැහැදිලි කරන්නේ. ඒ කතා කරන්න පුළුවන් නම් ඒ කතා කරනකොට අරගෙන විචක්ෂණශීලී සමනෝර ඇත්තයි කියන්නේ නම් පුක්කුසල් සූත්‍රය ගැන හිතන්න. එතකොට අන්න නැමුණා. ඒ එක්කද මොකද්ද කියන කරුණ එක්ක. කියන කරුණ හිතන එක ඒ කාරණාව එක්ක අන්න නැමිලා ඒ එක්ක ඉදිලා ඉන්නවා. වෙනස තියෙන්නේ මේ එක්ක ඉදිලා ඉද්දි හම්බ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඊතර වෙන විදිහට දැකීමේ සත්‍යය දෙනවා. කෙනෙක් හැටියට කෙනෙක් හම්බෙන්නේ අර හම්බවීමේ අර ඥානයේ සිද්ධියට කියනවා. මොකද්ද? තථාගතස්ස බෝධින් කියලා. ඒ කෙනාගේ පෙරලා ඇසීම අනිත් පැත්ත වෙනවා. කවුද ඔය දෙය කියන්නේ කියලා. ඇයි? එයාට එයා හම්බෙන්නෙත් නැහැ. මෙයා තමන් හම්බෙන්නෙත් නැහැ. අරයා හම්බෙන්නෙත් නැහැ. ඒ දෙකම හම්බෙන්නේ නැහැ. කවුදෝක කියන්නේ? අපි හිතමු බුදුරණවහන්සේ ගැන නොකිය කියන්නේ කියලා. කවුදෝක කියන්නේ කියන ප්‍රශ්නේ හිම වෙනවා. ඇයි ප්‍රශ්නේ එන්නේ? තමන් හම්බෙන්නෙත් නැහැ. කියන කෙනා හම්බෙන්නෙත් නැහැ. දෙකම හම්බෙන්නේ නැති වෙද්දි මේක අසාමාන්‍ය අද්විතීය දෙයක්. කවුදෝක කියන්නේ? හැබැයි යාට නිෂ්ඨාවට ගිහිල්ලා කෙනෙක් හම්බෙලා නැහැ හැබැයි. අර පුක්කුසාතිට සිදු වුණේ මොකද්ද? ඒකට යමුනාට පස්සේ කතා කරන දෙයක් උනේ නැහැ. දැන් ඇත්තට බුදුරණවහන්සේ වෙන්න ඕනෙත් නැහැ එතන. සාරිපුත්‍ර සානාසි කිව්වනම් එතකොට අර වෙන විදියකින් කවුද ඒ බුදුරණවහන්සේ ධර්මයේ නේද කියලා අහන්න තිබ්බා. නමුත් දැන් මෙතනදී රූප ස්වභාවයයි සේරමත් එක්ක බලන්නත් ඇති. ඒත් එක්ක සියල්ලක් මේක දහම දැක්ක අන්න ශාස්ත්‍රඥ වහන්සේ කියලා පිළිගත්තා. දැන් කියලා දෙන්න ඕන උන්නේ නැහැ. ඇයි මමත් එයත් දෙකම මැනීම එදෙන්නේ නැති වුණා. කියන කෙනත් ඒ කියන්නේ යමක් කියලා දෙන කෙනත් අහගෙන ඉන්න මමත් කියන දෙකම එදෙන්නේ නැති වුණා. ඒ නිසා ඒ නිෂ්ඨාවට දෙන්න පුළුවන් එකම එක විග්‍රහයයි තියෙන්නේ. ඒ තමයි තථාගතස්ස බෝධින් කියන එක. අන්න දහම් මැස ඇතිවීම කියන කාරණා. සෝතාපන්න වීම කියන්නේ. හැබැයි මේ යොමු වීමේ සිද්ධිය මොකද්ද? මේ යොමු වීමේ සිද්ධිය අරගම වෙන්නට ඕනේ. මොකද්ද? ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධයේ උපසමයේ පිණිස පවතින ධර්මයක් කතා කරනවා. අන්න ඒ කරුණ එක්ක ඒ කෙනා එක්ක ඒ චින්තනයේ යෙදීමේ කෘත්‍ය සද්ධාව. අන්න සද්ධාව ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රියක් පඤ්ඤා ඉන්ද්‍රියක් මේ සියල්ලම කෘත්‍ය වෙනවා. හැබැයි මේක වෙනසක් තියෙනවා. ලැබෙන විදිහට නෙමෙයි. ලැබෙන විදිහට වුණා නම් ලැබෙන දේ ශ්‍රේෂ්ඨයි නම් ඒ කෙනා කිව්ව කෙනාට පහදින්න. ඒ කෙනා කිව්ව කෙනාටයි පහදින්න. හැබැයි
ලැබෙන විදිහක් නොවන නිසා සිදු වුණේ මොකද්ද? ඒත් කෙනෙකුට මේ පැහැදුනේ. අන්න ඒකයි මම කෙනෙකුට මේ පැහැදෙන්නේ. කතාවක පස්සේ බෝධි. අන්න එතකොට ලෝකේ කතා කරන්න වෙනවා. ඒ තමයි බුදුරන් වහන්සේ කියලා. තේරුණාද? එහෙමයි. තාස මේ ඒක නියමයි. මේ ලස්සන ගන්න. කියන්නේ දැන් ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ඔය විදිහ නැතිවීමත් එක්කනේ. දැන් ගැඹුරු ධර්මයක් අපි දැන් ස්වාමීන් වහන්සේගෙන්ම ගමු. ස්වාමීන් වහන්සේ දැන් ඔය අර හම්බෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ කියද්දී ඒ කාරණාව ඒ මොන හරි කියන කෘත්‍ය ඇත්තටම ඒ කියන්නේ ඒ යෙදීමේලා රින්ගගෙන නම් ලැබෙන්නේ මේ හම්බෙන්නේ නැහැ කියන එක කතා කරන්න ඒ කතා කරන්න හුට අයිතියක් නැහැනේ. නමුත් ඒක කතා කරන්න අයිතිය එන්නේ යෙදීමේලා රින්ගගත්ත ගතිය නැතිවීමත් එක්ක යෙදෙන්නේ මෙහෙමයි කියන විදිහේ ඇහැක් එක්ක. එතකොට අන්න එහෙම වෙන තැනකදී ඒ කියන්නා කියපු එක හෝ තමන් දැන් අත්විඳපු එකේ අතර සංසන්දනයකට යන්න දිහක් නැහැ. තමන්ට අර කාරණාව ඒ විදිහට යම් තත්ත්වයක ස්ථාවරත්වයක් ආව නැති හින්දා. දැන් ස්වාමීන් වහන්සේ කියපු එකත් මම කියන්නේ නැති හින්දා. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වේ ඇත්තයි කියන එක කෘත්‍යයට එහා ගිහිල්ලා අර ඊතර වීමේ කෘත්‍ය කියන එකට තමයි මේවලා තියෙන්නේ. එතකොට සැකයක් එන්නේ ස්වාමීන් වහන්සේ කියපු එකයි මම දන්න එකයි වෙනස්ද කියලා ආයි ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ. ස්වාමීන් වහන්සේ එහෙනම් මෙහෙමද කිය අහන්න දෙයක් නැහැ. මොකද කිව්ව එක මෙහෙට තාත්වික වුණා නැතුව කිව්ව එක තාත්වික වෙද්දී ඒ කාරණාව මනින්න විදිහක් නැහැ. තමන් කියන කාරණාව ඒ පැත්ත නැති හින්දා. එතකොට අන්න ඒ කාරණාවෙත් එක්කම අපි ගත්තොත් දැන් ආයි සැකයක් ඉතුරු වෙන්නේ නැහැ නේද? කියපු එකයි අර කයි කියලා. ඔය විදිහටම දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ අර ලැබෙන කෘත්‍යයක් එක්ක ඉස්මතු වෙලා නම් ආවේ මේක කෙනෙකුට පැහැදීමත් එක්ක තමනුයි අර කියපු කෙනා ඉතුරු වෙනවා. එතකොට ලෝකේ කතා කරන සද්දා ඒ පැත්තත් එක්ක අතන කතා කරද්දී අර කියන මාත්‍රෙන් ඒ කිදිට කියනවා කියන එක ඒක වෙන ලස්සනයි. ගොඩක් ලස්සනයි. ඊළඟ තෝරනන්නේ දැන් යථාභූත විදිහ කියන එකයි ඒක ඒ කාරණේ නොදකින්නවා කියන එකයි කො එහෙම යථාභූතය කියන එකක නිබ්බිදා විරාගයත් එක්ක සම්පූර්ණ විනාශලා යනවා කියන්නේ. මොකද කියන්නේ රූපේ සම්පූර්ණ විනාශ කරලා තාලවත්තු කතාව. ඒ වගේ ඒ කතා තුන කතා කරන විදිහට අර එක්ක යථාභූතය එක්ක අර විදිහ දැන් බොරු විදිහක් නැතුව යථාභූතෙත් නැතුව නිවීමක් නැතුව තුනම නැතුව ශ්‍රද්ධාව ගැන කතා කරන්න ගියාම ලොකු ප්‍රශ්නයක්. එක්ක කතා කරන යථාභූත විදිහට කතා කරන්න ඕනේ. එක්ක මොකක්වත් දකින්නේ නැහැ කියලා කතා කරන්න ඕනේ. දැන් සද්ධානුසාරී කියද්දී ඉමේ ධම්ම එවං ඥානාති පස්ස කියන එකත් එක්ක යථාභූත විදිහට එක්ක ඒක දැන් කන නහය දිව කය මනස අනිත්‍ය විපරිණාමය අඤ්ඤතාභාවී කියන එකේදී එහෙම නොදැකින්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ දහම් පරියායට සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට එහෙම නොදැකින්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ ලෝකේ. එහෙම බෑනේ කවදාවත්. ඒ දහම් පරියායට සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් අනිවාර්යෙන් දකින්න ඕනේ ඒ විදිහට. ඉගෙන ඒ කෘත්‍ය ඒ විදිහට ලං නොවන විදිහට ඉස්මතු වෙලාම තියෙන්න ඕන. ඒකට එහෙම එන්නේ නැතුව නොදකින්නෙත් නැතුව අදිමුච්චති උනේ කොහොමද කියලා කිව්වොත් ඒක නිකන් එකකින් කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බෑ. මේ එක්වර විදිහ එක්වර විදිහ. එතකොට ඒක අර කියලා දෙන විග්‍රහය ඒ විදිහට ගන්න ඕන අපි අදිමුච්චති කියන එකත් එක්ක. ඉතින් ඒ කාරණා ඔක්කොම බැලුවම අර කෙනෙකුට ඉතුරු වෙලා මේ ඒ දහම් විනය හොයාගෙන ගිහලා ඉතුරු වෙන විදිහයි ඒ කාරණා ටික මේ ස්වාමීන් වහන්සේ ඉස්තර කරේ මේ ගොඩක් ලස්සනයි කියලා මට හිතෙනවා. මේ ගොඩක් පින්තරන තමයි. ඊළඟට තමයි දැන් බණ්ඩාර මතු කරපු සව කාරණාවක් එක්ක ඒකට දැන් ඒකට සාධාරණයක් වෙන්න ඕනේ අනිවාර්යෙන් සද්ධාව ඒ විදිහට ආවන ඒකයි ඒකාන්තී සෝතපන්න වෙනවා. මේ මරෙන්න කලින් ඒකාන්ත සෝතපන්න. මොකද ඒක ධර්මීයත. හැබැයි අරයට වෙන්නේ නැහැ. මොකද එයාට ඉන්න කෙනෙක් එක්ක. සද්ධා මාත්‍ය තියෙන කෙනාට. මෙතන පරියායක් එක්ක. පරියායක් එක්ක කියන කරුණත් එක්ක. ඒ කියන්නේ සිද්ධියත් එක්ක. අතනදී කිව්ව කාරණාව ඉන්න කෙනෙකුට. මෙතන ඉන්න කෙනාට තමයි කියන්නේ දැන් කියන කෙනාට අනික් කෙනාට නෙවෙයි දැන් කියන කෙනාට ඒ වගේම කියන කරුණ. එතකොට දැන් කියන කෙනාට කියන කරුණට සාධාරණයක් වීමමයි. මොකද මේ සද්ධා මාත්‍රය කියන ඒ කාරණාව හික්මීම වැඩපිළිවෙලක් ගත්තට පස්සේ ඒකට ඒක සාධාරණයක් වීමම තමයි අනිවාර්යයෙන්ම සම්මාදිටපත් වීම. නැත්තම් අපි හිතමු ඔය කාරණාව වෙන පරියායක කතා කරොත් වෙන කට්ටියකට නෝචස් උත්තර පුරුෂයන් එයා ඉතින්ටපත් වෙනවා කියන එක. ඒකට සාධාරණයක් වීම.
ඒ කියන්නේ සිද්ධ වුණා නා. හැබැයි මෙතනදී ඒක වෙන්නේ නැති නිසා, එහෙම එකක් නොවන නිසා අනිතර වීම. ඊට පස්සේ දැන් මේ එකම යමෙක් ඉන්නවනම් දැන් ඉන්නේ මේ එකමනේ. ඉතින් එයාට සද්ධානුසාරී කියන වචනේ දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ධම්මානුසාරී කියලා දාන්න. එතකොට දැන් මොකද හේතුව? අනිත් ධර්ම පරියායන් වගේ නෙමෙයි. කෙනා මම අහන කෙනා මේ කියන කෙනා සහ අහන මම ඒ කියන පරියායේ දෙකම එන්න ඉඩක් නැතිවෙන විදිහටයි ධර්ම පරියාය ඉස්මතු වෙච්ච නිසා එහෙනම් ඒ ප්‍රතිපදාවේදී කියන කෙනා යහන කෙනා දෙකම කතාව ඉක්මන විදිහේ සිද්ධිය ධම්මානුසාරී කතාව. අන්න ඒක දැකීම තමයි සෝතාපන්න. ඉතින් ඒ ආයේ කවදාවත් සාධාරණ ධම්මහාර දෙන්න කවදාවත් මේ පරිල යන්නේ නැහැ සෝතාපන්න නොවි. ඊළඟට තමයි ටංගි සූත්‍රයේ තියෙන toy කාරණාව එකමයි. ඒ සිද්ධියමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක අපි අර අර වෙනම මනසක් දාන්න නැත්නම් මම කියන කාරණාව අවදාන නැතුනොත් වෙන මනසක් දාන්න වෙනවා. එතකොට දැන් මම කියන කාරණාව තේරුම් ගන්න බැරි වෙනවා. දැන් එතන සද්ධානුසාරී කියන කාරණාව එක්ක අපි දාගන්නවා බුදුරණවහන්සේගේ ගුණ, අරවා ගුණ, මේ ගුණ, මේ මොකක් හරි එකක් දාගත්තා පස්සේ දැන් මං කියන කාරණාවට කොහෙද යන්නේ? සිහිය නැහැ. වීරිය නැහැ. ඊළඟට හිත විසිරෙනවා. නැද්ද? ඒවා වෙනවා. ඉතින් මම කියන කරුණ එක්කම නම් ඉතින් එමුලා තියෙන්නේ. දැන් සිහිය වීරිය ඉස්මතු වෙන්නේ නැද්ද? විසිරෙනවද? නැහැනේ. එහෙනම් එතනනේ කතාව කතා කරන්න තියෙන්නේ. වෙන තැනකට නෙමෙයි. ඔන්න ඔය පටලැවිලි ටික මේ ලෙහුන් නැත්තම් අපි අර මම අර මේ ළඟදී ධර්ම සාකච්ඡාවේ කතා කරලා චුයින්ගම් එකක් කපහපා ඉන්නවා කියලා. චුයින්ගම් එක කපහපා ඉන්න කිසිම ගුණයක් එන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි වෙන්නේ. නිකන් මොකද්ද හිතා ඉන්නවා. ඒ දින කාරණාව එක්කේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ගානකර චංගි සූත්‍රය එතනින් මෙහාටක් තියෙන දැන් ඒ කරුණුමයි කියනනේ සත්‍ය. දැන් ඒ විදිහම තමයි අය සත්‍යානුබෝධනේ කතා කරේ. ඊළඟට අර සත්‍යානුප්‍රාප්ති වෙන්න ඒකට කතා කරන්නේ අර ඒ කරුණුම භාවිත බහුලීකృత කරන එකක් නේ කතා කරන්නේ. ඒතකොට දැන් ඒත් ආයෙත් අර විදිහම තමයි එතන යෙදෙන්නේ නේද? එතකොට අර මේ හැම වෙලාවෙම අර ඒතකොට ශ්‍රද්ධාව කියන එක ගත්තාම ඒක දැන් අතන ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ ඒ විදිහ කතා කරන විදිහ කතා කරන්න තියෙන අර විදිහත් එක්කම තමයි නැත්නම් වෙනම කතා කරන්න තියෙන ඒකට කතා කරන විදිහ නේද? ඔව් ඒකත් එහෙම තමයි. හැබැයි මෙතන වෙන වෙනසක් තියෙනවා. මොකද හේතුව මෙතන වෙන ස්වභාවය දැන් අපි හිතමු සෝතාපන්න කෙනෙකුට ආයි ගුරුවරයෙක් එක්කනේ මේ කතාව කතා කරන්නේ. තව ආයි කලණ මිත්‍රෙක් ඇසුරත් එක්කනේ. එතකොට ওই සිද්ධියම තමයි. හැබැයි මෙතන වෙනසක් තියෙනවා. ඒ තමයි දර්ශනයෙන් යුක්තයිනේ. ඒ නිසා මෙයාට ආයි කවුරුත් ඕනෙත් නැහැ. කිසි කෙනෙක් අවශ්‍යත් නැහැ. දැන් අපි කිසි කෙනෙක් අවශ්‍යයි කියන පදනමින් තමයි ටික කතා කරන්නේ. කිසි කෙනෙක් අවශ්‍ය නැහැ නේ යාට. අවශ්‍ය නැති පදනමෙන් මොක ඒ කියන්නේ දැන් මම මුලින් කතා කරපු පරියය කතා කරන්න ඕනේ නැහැ ඒක. ඒ කියන්නේ මුලින් පරියය කතා කරපෙක් කියන්නේ මේ ශ්‍රද්ධාව කියන නිර්වචනයත් එක්ක. ඒ කියන්නේ කෙනෙක් අවශ්‍ය නැහැ. එතනින් ඉවරයි. හැබැයි කෙනෙක් ඕනේනේ. ඔව්. ඕන කියන පරියය කතා කරද්දී ඉන්න කෙනාට ওই සිද්ධියම තමයි කතා කරන්නේ. එහෙමයි. එන්න ඒ අනික සහ ඒ එතන ඒ කෝණේ අර පිළිසිඳ දත යුතුයි කියන පැත්තනතුව අර ලැබෙන්නා වූ කෘත්‍යයක් එක මාර්ගය ආවනම් එහෙම යොමු වීමකට එහෙමවත් අවස්ථාවක් නැති වෙනවා නේ සෝනත්. එහෙමවත් ඕනේ නැහැ. ඉතින් දැන් ඒ කියන්නේ ඒ විදිහට අර ලැබෙන්නා වූ ධම්ම විනයක් නම් ආයේ. ඔව් ඒක තමයි. එහෙම ඕනෙත් නැහැ නේද? ඒක ඇත්ත. ආයේ එහෙම ඕනෙත් නැහැ නේද? ඒ කියන්නේ දැන් ඒ විදිහට මානසිකාරය කරන්න කියන නිරෝධයක් හරි පැත්තකට ඒ කියන්නේ යොමු කරන් ඉන්න ගියාට ඒක ඒ විදිහට කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක අපහසුනේ. එතකොට ඒ කෘත්‍ය ඒ විදිහට අල්ලාගෙන අර ඒ නිරෝධේ මානසිකාරයකදී අර දෙන උපමාපාව අර කොහොල නැති යතින් අල්ලන විදිහට එක්කනේ අර ලාටු නැති යතින්. එතකොට ඒක අර මැදිහත් වීමකින් කරන්න පුළුවන් විදිහක් එක්ක නැත්කොට දැන් ඉතින් අර අනේ මට මොකක් හරි තව එකක් ඉක්මනට ගෙටින් හරි කියලා දෙන්න කියලා ආය යොමු වෙන ගමන් අර විදිහමයි තියෙන්නේ අපෝ එතනත් එක්ක තියෙන්නේ. නැත්නම් අර විදිහට ප්‍රත්‍යක්ෂයක් ආව විදිහ අත්විදීමක තත්ත්වයක භව්‍යත්වයක් ගිහිලා තියෙනවා නේ. I think ආයොමු වෙන්න දෙන්නේ නැහැ. ඒකෙම ඉන්න පුළුවන් නේ කොහොමද? නමුත් එහෙම වෙන්නේ නැතිකමක් එක්ක ඉඳලා මේ ඒකම කතා කරලා හැකියි ආයෙත් නේ සවන්න පිටින්ද. මේ ඔව්. එතකොට එහෙම කතා කරන්න පුළුවන්. මොකද දැන් අර යෙදෙන් ඔව් නෑ එතන සායනස් කියවගේ යෙදෙන්නේ නැති පරියයක් හින්දා සායනස් දැන් අර කිංච සංකාර නිච්චත සමනපස්සති කියන කාරණාවත් සම්පූර්ණ වෙන්න කොහොමදත් අර පුද්ගලෙක් විදිහට යෙදුණා නම් එතන අන්ලෝම කන්තිර බැස ගැනීම කියන එක එතනත් සම්පූර්ණයි නේ සායනස්. ඔව් එතනත් සම්පූර්ණයි. ඒ කියන්නේ පුද්ගලෙක් විදිහට ලැබුණා වෙන්න බෑ නේද?
ඔව් ඒ කියන්නේ ඉදීමට යොමු වීම විතරයි. ඉදීමට යොමු වීම කියන්නේ අපට ආය අලුතින් හිතන්න බෑ. දැන් අපි මං අර හැම වෙලකට අපි අලුතින් ආය හිතනවන්න යනවා. මේ කෙනෙක්ගේ ධර්මයක්. මේ මෙහිම කෙනෙක්ගේ කියලා අපි දැන් මෙතන සිදුවෙන ඇහෙන කෘත්‍යයට යොමු වෙන්නේ නැහැ. ඒ කෘත්‍යයට යොමු වෙන නැත්නම් අපි අලුතින් මනස්කාන්තයක් දාගන්නවා. මනස්කාන්තයක් දාගන්නේ නැති වෙන ස්වභාවයම තමයි ප්‍රතිපදාව වෙන්නේ. නැත්නම් මනස්කාන්තයක් අලුතින් දාගන්න යනවා. ඇත්තට මේ සිද්ධිය ලේබල් කරන්න දෙයක් නැහැ. දැන් අපිට මේ ඔක්කොම අපු නිසානේ අපි මේ කතා කරන්න අපිට වෙලා තියෙන්නේ. නැත්තම් ඕනෑම සත්‍යවාදී කෙනෙක්ගේ ලක්ෂණය තමයි ශ්‍රමණේක ඇත්තක් කියනවනම් ඒ කියන ශ්‍රමණයා කියන එකට වුංකම් දෙන එකනේ ස්වභාවය. වෙන එකක් නෙමෙයිද වෙන්නේ. පුකුසාතර උනේ එක නෙමෙයි. ඕනම කෙනෙක් සත්‍යවාදී මුක්තිකාමී කෙනා කියන කෙනා කියන දේ වුංකම් දෙනවා. එච්චරයි වෙන්නේ. අපට තියෙනවා සද්ධානුසාරී જાතියක් කියනවා, හොතාපන්න જાතියක් කියනවා, අරිහිම જાතියක් කියනවා, නිවන් දකින්න පුළුවන් කට්ටියක් කියනවා, බුදුරණවහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. ඒ නිසා නිවන් දකින්න පුළුවන් අරිහිම කියලා. දැන් අපිට මේ ඔක්කොම මයින්ඩ් එකට මොලේට දාගෙන අපි මේ යන්නේ බෑගෙන. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතුව කියන කාරණාව චංකි සූත්‍රයේ තියෙන ක්‍රමයට අන්න යමු වුණා නේ. අන්න සද්දා ජාත උපසංකමතු කියන කාරණාවත් එක්ක ඉදලා ඒක තමයි තනිකරම ප්‍රතිපදාව. නොතෙන්ද කොටු වෙන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතන ඒ වචනේම අපි මට හරියටම මේ ස්ථිරව කියන්න බෑ වචනේ වරද්ද ගත්තද කියලා. කියන්නේ සද්දාති කියන එකේ ඒ භාෂාර්ථය බැලුවොත් එතන පුද්ගලයෙකුට අදාළවද කියලා තියෙන්නේ නැත්නම් ඒකට කියන්නේ ඒක ලං වෙලා කියන අදහති වගේ ඒක ගත්තා වගේ කියන එකකින්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයෙක් නැතුව කිව්ව වෙන්න පුළුවන් නේද? නමුත් පුද්ගලයෙක් දැන් මම අර ඉස්සරකේ අවකාශයෙන් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන සිද්ධියක් වෙනවනේ. දැන් අපට අලුතින් මොකක්වත් හිතන්න දෙයක් නැහැනේ. දැන් අපි ගන්නකො බෝධිසත් බුදුරන් වහන්සේ පුකුසාති ඉදිරියේ කතාව. එතකොට ඔන්න ඔය සිද්ධිය යොමු වීමේ කෘත්‍යය. නැත්නම් අපිට මේ අවකාශයෙන් ඇහිච්ච දෙයක් වෙන්නට ඕනේ. ඔය සිද්ධියේ කෘත්‍යය. ඔව් සිද්ධියේ කෘත්‍යය තමයි සනසබේ. දැන් සද්ධානුසාරී කියනකොට දැන් අපි ඒ සද්ධාවෙන් යොමු වෙනවා කියනකොට අපිට සාමාන්‍ය නිකන් ඇහිලාම හිතෙනවා ඒ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක හරි කවුරු ඒ වගේ අර්ථයක් තමයි සද්ධාව කියන වචනයටත් මට හිතෙන්නේ. අපිට එන අර්ථය මම දන්නේ ඒක කොච්චර දුරට සාධාරණද කියන එක. මේ කියන්නේ වචනාර්ථය විතර භාෂාර්ථය බැලුවොත් මට ඒක හරියටම භාෂාව ගැන නෑ ඒකේ කොහොමද හැදුනේ කියලා ඒ වචනේ සද්ධාහති කියන එක අදහති කියන එක අර සාමාන්‍ය සමාජයේදී මං කියන එක පිළිගන්නකෝ. සාමාන්‍ය සමාජයේ තියෙන මං කියන එක පිළිගන්නකෝ. මෙන්න මේකයි සාමාන්‍ය ඇත්තරම මේ ඒ වචනේට තමයි දැන් යොමු වෙන්න බැරි. දැන් අපි අර සෝතාපන්න කියන කාරණාවේ අවබෝධයත් එක්ක කියන එක අල්ලගෙන මේ ප්‍රශ්නේ ඔක්කොම දාගන්නේ. ඒ කියන කාරණාව එක්ක දැන් සද්ධා මාත්‍රයේ තියෙන කාරණාව එක්ක කතා කරලා පස්සේ එතන වෙනස්. ඒක ඒ ඉන්න කෙනෙකුගේ ශ්‍රේෂ්ඨ දෙයකට පහදිනවා. දැන් අපි ගත්තොත් ඇල්බර්ට් අයින්ස්ටයින් හොයාගත්ත කරුණු එක්ක එයාගේ දේ ඔක්කොම අධ්‍යයනය කරලා පස්සේ එයාගේ හැකියාව නැති වුණාට ඒකට ලොකුට කරන්න බැරුණත් එයාට ලොකුට පහදිනවා. අන්න ඒ වගේ සිද්ධියක්. ඇත්තටම සෙන්ස් මම අහුවේ දැන් ඒ වගේ අවස්ථාවකදී දැන් ඒ කෙනා එක වෙනම වචනයක් විදිහට එකතු වෙනවාද කියලා මම මේ භාෂාර්ථය පැත්තෙන් විතරක් බැලුවේ. ඒ කියන්නේ දැන් සද්දා මාත්‍රයක් කෙනෙක් වෙනකට ඒතර පරියය එදිලා තියෙන්නේ ඒ කෙනාත් සඳහන් වෙලාද ඒක කියන එක නැත්නම් සද්දා මාත්‍රය එතකොට ඒ සද්දාව කියන වචනේ අන්තර්ගත ඒකේ කෙනෙක් සද්දා වචනේ තියෙනවා සමහරවිට මේ අර අර්ථය නොවෙන්න නේද ස්වාමීන්. ඒ කියන්නේ කෙනෙකුට ආන්දලා කියනවා නම් එතකොට ඒක ඒ විදිහට ඒක බුදුරන් වහන්සේට විතරක් සාධාරණයි. හැබැයි ශ්‍රද්ධාව කියන වචනේ කියන්නේ බුදුන් වහන්සේ ධර්මයට විතරක් ඒක සාධාරණයි. හැබැයි ශ්‍රද්ධාව කියන වචනේ සම්පූර්ණයෙන් එන කෙනෙක් එක්ක. නැත්නම් ශ්‍රද්ධාව කියන වචනෙට අයිතිත්වයක් නැහැ. ප්‍රඥාව කියන එකයි කෙනෙක් එක නැත්තේ. ශ්‍රද්ධාව කියන වචනේ කෙනෙක් එක්කමයි කතා කරන්න තියෙන්නේ. බුදුරන් වහන්සේ බෝධිය කියන කතා කරද්දී කෙනෙක් එක්ක කතා කරන්න දෙයක් නැහැ. අර යමත් මහත්ය කියන කාරණාව සාධාරණ ප්‍රඥාව කියන කාරණාවත් එක්ක.